දුරුතුපුර පසළොස්වක පෝදා මරදාන කුප්පයාවත්ත ජයශේඛරාරාම විහාරස්ථානයේදී අද අලුයම් කාලයේ සිට සියත අමාවැස්ස පෝදා සජීව විකාශයෙන් ඔබේ සිත නිවා පහන් කරන්නට දහම් සුවඳ දහම් රසය ගෙනෙන අපි දැන් දුරුතුපුර පසළොස්වක පෝදා සියත අමාවැස්ස දම්සභා මණ්ඩපය ආරම්භ කරන්නටයි පිවිතුරු සිතින් සූදානම්ව සිටින්නේ. 2023 වර්ෂයේ වන විට වසර 200ක මහා ශාසනික මෙහෙවරක් සම්පූර්ණ කරන කුප්පයාවත්ත ජයශේඛරාරාම පින්බිමේ සිට මේ උතුම් දහම් සාකච්ඡාව පැවැත්වීම සඳහා ඊටම ගෞරවාදරෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩමව දාලා දෙමටගොඩ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද පිටිකල විජිත නායක මාහිමියන් වහන්සේ කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමියන් වහන්සේ ලෙසද කටයුතු කරනවා. අපේ රටේ ඉතා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කරන මහයතිවරයන් වහන්සේ නමක් මුල් බුදු සමයාගත ඉගැන්වීම් යෝගාචාර විඥාන වාදය මාධ්‍යමික දර්ශනය භාෂාමය දර්ශනය මේ ආදී ග්‍රන්ථ රචනා කරමින් විවිධ පර්යේෂණ සිදු කරමින් ශාස්ත්‍රීය වශයෙන් ශාසනික වශයෙන් විසල් මෙහෙවරක් ඉටු කරන ඔබ වහන්සේ ඊටාම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. එවැගේම අතුරුගිරිය ආර්ය නිකේතන ද්විභාෂා මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවිනාධිපතින් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන මාහිමියන් වහන්සේත් විසල් මෙහෙවරක් ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට ඉටු කරමින් සාමණේරයන් වහන්සේලා ධර්මදර යතිවරයන් වහන්සේලා බවට පත් කිරීමට ඉමහත් වෙහෙසක් ගන්නා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේත් নমස්කාර පූර්වකව පිළිගන්නවා. නිතර රූපවාහිනියෙන් අපේ සිත් නිවා සනහන්නට වදන් ඉදිරිපත් කරන මනෝවිද්‍යා උපදේශක හා මානව හැකියා සංවර්ධන පුහුණුකරු මොහන් පල්ලීගුරු මහතා අදත් සියත අමාවැස්සට ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දුරුතු පෝය දවසේ දම්සභා මණ්ඩපයේ මාතෘකාව දැවෙන ලොව තුල නොදැවී සිටීම. රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් සිටිවිලි වලින් අපි අපත් නැසෙමින් ලොවත් නසන්නට කටයුතු කෙරෙන වාතාවරණයක කෙසේද මේ දැවෙන ලොව තුල නොදැවී සිටින්නේ? මේ මාතෘකාවට ප්‍රවේශය ලබා ගැනීමට ගෞරවනීය පිටිකල විජිත නායක මාහිමියන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. දැවෙන ලොව තුල නොදැවී සිටින්නේ කෙසේද? ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අපගේ নমස්කාර වේවා. අද දුරුතුපුර පසළොස්වක පොහොය දවසේ කුප්පයාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ සිට මේ විශේෂ ධර්ම සාකච්ඡාමය වැඩසටහනට ඔබ සම්බන්ධව සිටින්නේ රට පුරා පෙහෙවස් සමාදන්ව එසේත් නැත්නම් ගෙදරට වෙලා හරි මේ ශ්‍රවණය කරන ඔබට වටිනා මාතෘකාවක් යටතේ මෙතෙන් සිට සවන් දෙන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත් මව්පියවරුනි, තරුණ මහත් මහතුනි දරුවනි, අපි ජීවත් වන්නේ එක අතකින් මාතෘකාවටම අනුව බලතොත් දැවෙන ලෝකයක. දැවෙනවා කියන්නේ පිච්චෙනවා කියන අදහසනේ. දැවෙන, පිච්චෙන නොඑක් මාදිරී සංతాප වේදනාවන්ට මුහුණ දෙමින් ජීවිකාව ගත කරන ඔබට අපට සහනය සැනසුමක් කෙසේනම් ලැබිය හැකිද කියන
මේ මාතෘකාව ඔස්සේ තමයි අද ධර්ම සාකච්ඡාව පවත්වනු ලබන්නේ. ඒ සඳහා මේ විද්වත් සභාව අපේ ගරුතර ස්වාමින් වහන්සේ වගේම මහාන් පල්ලි ගුරුමැතිතුමන් වගේම අපේ නිවේදකතුමන් ඇතුළු අපි ඔබ වෙනුවෙන් බුදුදහම ඔස්සේ කරුණ හේතු ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. අපි ජීවත් වන ලෝක කියලා කියන්නේ එක අතකින් බාහිර විශ්වයට පමණක් නෙවෙයි බුදුදහමට අනුව සත්වයා පුජ්‍යලයා කියලා කියන්නේ ලෝක ධර්මානුකූල කිවතොත් හේතු ප්‍රත්‍යංගෙන් හටගත් ජනිත යමක් වේද ඒ සෑම දෙයකම කියන නමක් තමයි ලෝක. ඉතින් ලෝක කියන වචනය බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් විචිත්‍රාකාරයෙන් පැහැදිලි කොට දක්වලා තිබෙනවා. මූලික වශයෙන් ගත්තොත් ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. කැඩීමට සිදීමට චංචල බවට සසල බවට වෙනස් වීමට විකාරත්තර පත්වන නිසා ලෝක කියලා කියනවා. එහෙම බලනකොට බාහිර විශ්වයත් සත්‍ය පුජ්‍යලා සහිත ඔබ අප සම්බදනාමත් කැඩෙන බිදෙන සුළු ලොවක් තුලයි වාසය කරනු ලබන. එසේනම් නිබද නිරන්තරයෙන්ම දැවෙන ජීවිත ගත කරනවා කියන කාරණේ අමුතුවෙන් කිව යුතුයයි මා සිතන්නේ නැහැ. සැලෙන ලොවක් තුළ නොසැලෙන ජීවිතයක්, දැවෙන ලොවක් තුළ නොදැවී සිටින දිවි පෙවතක් අපි කෙලෙසද උදා කරගන්නේ. මේ සඳහා ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ඒ උතුම් මග, ඒ දහම් මග, ඒ දහම් කරුණු කවරේද කියන කාරණය අපි ඔබත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. සැබවින්ම බුදුරජාණන් වහන්සේ නම් උත්තරීතර උත්තමියෙක් ලොව පහළවන්නේ නැත්නම් බුදු බවට පත්වන්නේ සැකිස් සාරාසකි කප්සුවහසක් පෙරුන්දම් පුරා බෝසත් උතුමන් වහන්සේ නමක් බුද්ධත්වයට පත්වන්නේ එක අතකින් මේ කියන දැවෙන ලොවට සහනය සැනසෙල්ලක් සැනසුමක් ලබා දීමේ පරමා අදහසින් යුක්තවයි කියලා කිව්වොත් මා හිතනවා ඒක නිදොස් වචනයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ පරම අර්ථය පරමාදර්ශය එකම ඒකායන පරමාර්ථය බවට පත්වන්නේ දුකින් පෙළෙන සතහට සහනය සැනසෙල්ල උදා කර දීමයි. සැලෙන තැලෙන සතහට නොතැලෙන එවැගේම නොදැවෙන ජීවිතයක් ගොඩනගා ගැනීමට මඟ පෙන්වා දීමයි. ලොකුම රෝගිය, ලොකුම ප්‍රශ්නය ඒ තමයි සසර දුක කියන ප්‍රශ්නේ. සංසාර දුක. සසර දුක නිමකොට ලබන පරම නිෂ්ඨාවක්, පරම සුඛයක් තිබෙන බව අවධානයෙන් බුදුහාමුදුර අපට වදාලා ජාත භූත කත සංකතු සත්වයාට අජාත අභූත අකත අසංකත නමින් හඳුන්වන ඒ පරම නිවන ශාන්තිය සැපත කරා ගමන් කිරීමට මග සෞසතහත මෙත් කරුණාවෙන් මාගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට දැක්වුවා. ඒ සංසාර දුක, සසර දුක. ඒ සසර දුක පමණක් නෙවෙයි උන්වහන්සේ නිමා කරන මඟ පෙන්වා දී වදාළේ නිවන් දක්නා ජාති දක්වා සසර සරණා සතහට මුහුණ පෑමට සිදුවෙන අනේක විද දුක්, අනේක විද ප්‍රශ්න, ගැටලු, එකී ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ විසඳගන්නේ කොහොමද? සහනය සැනසෙල්ලක් උදා කරගන්නේ කොහොමද? අන්න ඒ කරුණ පිළිබඳවත් හේතුඵල ධම ඔස්සේ මනවින් උන්වහන්සේ කරුණු ඒතු ගන්නවන් තිබුණා. ඒ නිසා ඔබ අප සෑම දිනාටම
අත්ති නිස්සරණං ලෝකෝ මේ සැලෙනා ලොව තුළ නිස්සරණං අත්ති ඊතර වීමක් තිබෙනවා, ගැලවීමක් තිබෙනවා, මිදීමක් තිබෙනවා. දැවෙන ජීවිතයෙන් සහනය සැනසෙල්ල උදා කර ගැනීමේ මඟක් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ දෙසා වදාළ මේ උතුම් වූ ධහම, ඒ උතුම් වූ මඟ. එහෙමයි නායක හමුදුරනේ. මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක මාහිමියන් වහන්සේ දැවෙන ලොව තුල නොදැවී සිටීම යන ධම්සභා මණ්ඩපය අද මාතෘකාවට ඊටාම වටිනා ප්‍රවේශයක් ලබා දුන්නා. ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන අපේ හාමුදුරුවනේ දැවෙන ලොව තුල නොදැවී සිටීමට අපි කරන්න අවශ්‍ය වෙන්නේ බාහිර වශයෙන් කරන විප්ලවයක්ද එහෙම නැත්නම් අභ්‍යන්තරික යම්කිසි ක්‍රියාදාමයක්ද? දැන් අපේ රට ධර්මද්වීපයක් කරලා කවදා හරි සැනසෙන්න අපේ අපේක්ෂාවක් තිබෙනවා. ලෝකය වඩා හොඳ තැනක් කරලා better world එකක් බිහි කරගෙන එතන සැනසෙන්න අපේ අදහසක් තියෙනවා. ඒ වගේ බාහිර වශයෙන් සිදු කරන ක්‍රියාවලියකින්ද මේ දැවෙන ලොව තුල නොදැවී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් අභ්‍යන්තරික ක්‍රියාදාමයක්ද අපිට තියෙන්නේ. හොඳයි. පිළිවෙකට වදාළ අපේ නායක හමුදුරන් වහන්සේගෙන් අවසරයි අපි පින්වත් පල්ලේගෝරි මෙතුමන්, ඒ වගේම අපේ නිවේදක ගයන් මෙතුමා ප්‍රධාන පින්වත්නි, කාලීන මාතෘකාවක් අපේ නායක හමුදුරන් වහන්සේ සිහිපත් කරා වගේම දැවෙන ලෝකයකට ඒ ලෝකයක් තුල අපි කොහොමද නොදැවී සිටින කියන මාතෘකාව වැදගත්. අපිට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකය රඳා පවතින දුක මත කියන එක. නායක හාමුදුරන් වහන්සේ ඒ කාරණය ප්‍රවේශයක් බුදුදහම තුලින් ගත්තා. මේ කාරණාව දිහා බලනකොට අද වර්තමාන සමාජයේ ගොඩාක් දෙනෙක් කරදර, කම්කටොළු, බාධක මේ හැම එකක්ම විඳගෙන උහුලාගෙන ඉන්නවා සමහර අවස්ථාවලදී. අපි උදාහරණයක් ගත්තොත් නිවසක් තුළ මේ කියපු හැම කාරණයක්ම තියෙනවා. ඒ හැම කාරණයක්ම අපේ අම්මා තාත්තලා උහුලාගෙන ඉවසාගෙන කටයුතු කරනවා. එක අතකින් බලනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට ඉදුණු කාරණා මිනිස්සු ගොඩාක් දුරට ඒවා පිළිපදින්නට උත්සාහ කරනවා. සමහරක් අවස්ථාවලදී ඉවසීම නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ඉවසීම කියන කාරණාව පුහුණු කරන්නට, ජීවිතයට ඇති කරගන්නට උත්සාහ ගන්න අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් මේ කාරණා මැද්දේ දුක කොහොමද නැත්නම් සොම්නස උහුලාගෙන ඉවසාගෙන ඉන්න පුරුදු වෙන එක ඔබට අපිට හැමෝටම පෘථග්ජන මිනිස්සු වශයෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. බලන්නකෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සොයාගෙන යන ගමනේදී උන්වහන්සේට නම් කොච්චරනම් බාධක, කම්කටොළු, විවිධ පුජ්‍යලයන්ගෙන් ගැරහුම් මේ හැම කාරණයක්ම උන්වහන්සේ බෝසතාණන් වහන්සේ ඉවසාගෙන කාත් කවුරුවත් නැති කිසිදු කෙනෙක් නැති මහා වනාන්තරයක් තුලදී උන්වහන්සේ අවුරුදු 6ක් ටික කාලයක් නෙවෙයි අවුරුදු 6ක් ඒ දුෂ්කර ක්‍රියාව කළා. එතනදින්ම ඒ බෝසතාණන් වහන්සේ මිනිස්සුන්ට පුරුදු කරනවනේ ඉවසීම කියන කාරණාව. අපිට කිව්වොත්
දවසක් දෙකක් තනියෙන් ඉන්න කියලා මම හිතන්නේ අපිට කාත් කවුරුවත් නැති මහා කැලයක් තුළ තනියෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් තථාගතයන් වහන්සේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් ඒ දුෂ්කර ක්‍රියාව සිද්ධ කරා. ඒ තමයි නොදවී සිටින්නට නොසැලී සිටින්නට උන්වහන්සේ ගත්තු අඩිතාලම බුද්ධත්වයේ වෙනුවෙන්. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතයට මේ දහම කියන කාරණාව මහා ඖෂධයක්. ඒ ඖෂධය හොයාගෙන මේ හැම කෙනෙක්ම මේ දුෂ්කර ක්‍රියාව කරන්නේ. ඇත්තටම අද මේ ඔබ මේ කාලය ගත කරන්නේත් එක්තරා දුෂ්කර ක්‍රියාවක්. ඒ වෙනුවෙන් ඒ බුද්ධ තමන්ගේ නිවන වෙනුවෙන් මේ හැම දුකක්ම උහුලාගෙන කටයුතු කරන්නේ. ඒ නිසා අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිත ගමනට මහත් පිටුවහලක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන් උන්වහන්සේගේ ධර්ම මාර්ගයත් එක්කම. ඒ නිසා අපි ගයන් මහත්තයෝ අපිට බුදුරජාණන් වහන්සේගේ ධහම තරම් වෙනත් ධහමක් අපිට මේ ලෝකේ නැහැ. වෙනත් ඖෂධයක් අපිට මේ ලෝකේ නැහැ. මේ සංසාර දුකෙන් මිදෙන්නට, සංසාරයෙන් ගැලවෙන්නට මේ ධහම තමයි ඔබට මට අපි හැමෝටම එකසේ පිහිට පිණිස පවතින. ඒ නිසා අපි ඉදිරියට කතා කරලා බලමු කොහොමද මේ සසර දුකින් නිදහස් වෙන්නට අපිට කෙලින් හිටගෙන මේ නිදහස් වෙන මාර්ග හොයන්නට පැහැදිලි කරන අර්ථ අපි ටිකක් ඉදිරියට විස්තරාත්මක කතා කරලා බලමු. එහෙමයි අපේ හාමුදුරනේ. දැවෙන ලොව තුල නොදැවී සිටින්න අභ්‍යන්තරිකවද බාහිරවද එහෙම නැත්නම් ඒ දෙකම භාවිත කරලාද අපි ක්‍රියාත්මක වෙන්න ඕන. අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේම ඉදිරි සාකච්ඡාවට යන හිදී පිළිබඳ ඔබට ප්‍රමාණාත්මක විවරණයන් අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේලාගෙනුත් මහාන් මහත්මයාගෙනුත් ලැබේවි. මහාන් මහත්මයා අපි දැවෙන ලොව තුල නොදැවී සිටීම ගැන කතා කරන්නේ. දැවෙන ලොව. ලොව දැවෙන්නේ මොනවයින්ද? මෙන්න මේ පිළිබඳව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් නිබඳව සිදු කරන ඔබෙන් විමසන්න කැමතියි. ඇත්තටම මේ ලෝකයේ දැවෙන්නේ මොනවයින්ද? ප්‍රධාන ධර්මාසන ඉහි වැඩ වාසය කරන සාමිනාන්සලාට දෙලෙන් ඒ වගේම ගන් මහත්මයාණනි මේ පුන් පොහොව දිනවල ප්‍රතිසන්තේ සම්බන්ධව සිටින සියලුම පින්වතුනි ඉතාම සතුටුයි කාලීන වශයෙන් උපදගත් මාතෘකාවක් දෙතුන මේ කාලේ මිනිසු විවිධ ප්‍රශ්න වලින් දැවෙනවා. ඒ දැවෙන කාලයක නොදෙවි සිටින්න නම් අපි මොන වගේ ජීවිතයක් මොන වගේ දෙයක් කරොත් හොඳයිද? ආගයන් මහත්මයා වගේ නැන්නේ දැවෙන්නේ මොනවයිද? හරි නිකන් සරල උදාහරණයකින් කියතොත් දැවෙනවා කියවම අපිට මතක් වෙන්නේ ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් සිදු වෙන දේවල්. ඒ තමයි පන්දු යවන්න පන්දු එවනවා අපිට දවා ගන්න. පන්දු යවන්නාගේ ඉලක්කයම දවා ගන්න. එතකොට පිටිහරමේ යෙදෙන පිටිකරුවාගේ ඉලක්කය විය යුත්තේ නොදෙවි ක්‍රීඩා කරන්න. රැඳී සිටින්න. නේ පන්දුවේ රැඳී සිටින්න. ඒක තමයි ජීවිතය. එතකොට ඔබ අහන ප්‍රශ්නේ සරලව ගත්තොත් ගාන් මහත්මයා අප වටා ඕනෑ තරම් දේ සිදුවීමින් පවතිනවා. අපිව දවාලන්න දැවෙන හැඟීම් සිතුවිලි ඇති කරන්න. අපේ හාමුදුරුවනේ ඒ සියල්ලස්සේ මේ සසර ගමන අපි යද්දී තැවෙන දැවෙන සිතුවිලි අඩු කරගෙන සැනසීම වගා කරගෙන වැඩි කරගෙන ජීවත් වෙන්න නම් අපි මොනවා කරොත් හොඳයිද? ඔබ ওই ප්‍රශ්නේ අහනකොට මේ ස්වාමීන් වහන්සේලා දෙපළගේ ධර්මදේශනය අහගෙන ඉඳෙද්දී මට රජ කෙනෙක් මතක් වුණා. අපේ හාමුදුරුවනේ මේ රජතුමා බොහොම බල සම්පන්නයි. ඉතින් මේ රජතුමා වරින් වර යනවා සටන් වලට. රජෙක් වුණාම සටන් කරන්න වෙනවනේ. තමුගේ දේශය, තමුගේ ජනතාව රැකගන්න. ඉතින් මේ සමහර සටන් වලින් රජතුමා දිනනවා. දින්නහම රජතුමාට සතුටුයි. සමහර සටන් වලදී රජතුමා හෝ තමුගේ පිරිවර පරදිනවා. නැත්නම් සටන පරදිනවා. එතකොට රජතුමා දැවෙනවා. කනගාටු වෙනවා. තැවෙනවා. යුද පරාජය ගැන. රජතුමා තමුන්ගේ
මංගල කඩුව නිර්මාණය කරන ශිල්පියාට කතා කරලා කියනවා සමහර වෙලාවට මම අපේක්ෂා කරන දේ සිදු වෙනවා. එවිට මට සතුටුයි. තව සමහරක් විට අපේ හැඳුනනේ මම අපේක්ෂා නොකරන දේ සිදු වෙනවා. එවිට මට දුකයි. ඒ නිසා මට නිතර නිතර මෙනෙහි කරන්න වචන කීපයක් මේ කඩුවේ සටහන් කරලා දෙන්න සිත දැවේ දිනිවා ගන්න. මේක දැන් බරපතල ප්‍රශ්නයක්. එතතුමා අන කරන අර සීලුම දේවල් වලට තනි වචන කීපයක් දෙන්නේ නැහැ. ඒතර මේ කඩුව නිර්මාණය කරන කඩු ශිල්පියා කල්පනා කරලා ඒ කඩුවේ වාක්‍යයක් කෙටුවා. ඒ වාක්‍ය තමයි ගන් මහත්මයානි කොටපු වාක්‍ය මෙය ඉක්මනින් වෙනස් වනු ඇත. මෙය ඉක්මනින් වෙනස් වනු ඇත කියලා කොටලා දුන්නා. රජතුමා බොහොම ප්‍රීති වුණා. එතකොට මේ වැඩසටහන මේ මොහොතේ නරඹන මවක් පියෙක් දරුවෙක් වැඩිහිටියෙක් ඉන්නව නම් ඊටා සතුටින් ඉන්න. ඒත් ඔබ තේරුම් ගන්න ඕන සතුටක් తాවකාලිකයි. ඒකත් සදාකාලික නෑ. ඊට උඩට වැදගත් දේ දැන් සතුටේදී අපි තැවෙන්නේ නෑ. සතුටින් ඉන්නවා. අපි ගොඩක් ලාට දැවෙන්නේ අපි අපේක්ෂා නොකරන දේවල් සිදු වෙද්දී හා අනපේක්ෂිත දේ සිදු වෙද්දී. එතකොටත් අපිට හිතන්න පුළුවන් නම් මෙය ඉක්මනින් වෙනස් වී යනු ඇත කියලා අපිට නොදෙවි ඉන්නට පුළුවන්. ඔබ හරි අපූර්ව ප්‍රශ්නයක් අපේ ස්වාමින් වහන්සේගෙන් විමසුවා. දැවෙන්නේ ඇතුළතින්ද නැත්නම් මේ සිද්ධි ඇති වෙන්නේ ඇතුළතින්ද පිටතින්ද? ඒක හරිම බුද්ධිමත් වැදගත් ප්‍රශ්නයක් අපේ ස්වාමින් වහන්සේ දෙවෙනි වටේ දෙයකට පිළිතුරු දෙනවා. හරි වැදගත් දෙයක්. මේ අප වටා සිදුවෙන සිදුවීම් දෙස අපිට බලන විදි යම් ප්‍රමාණයකින් වෙනස් කරගන්න පුළුවන් වුණොත් ඇතුළත සාමයක් අපිට ඇත්තටම උදා කරගන්න පුළුවනි. ගන් මහත්මයාණෙනි ඊළඟ වටයකට ඉඩ තියෙමින් මම ඉතා සතුටටපත් වෙනවා මෙවැනි උගත් බුද්ධිමත් ස්වාමින් වහන්සේ දෙපළක් එක්ක මට මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ලැබීම සම්බන්ධ වෙනවා. ඔබතුමා කඩුවේ සටහන් කළ වාක්‍ය කියන විට අපේ හදවතට පවා අපත් යම් ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන්. අපි එකිනෙකා අතර දැවෙමින්නේ සිටින්නේ. මටත් ඇත්තටම යම් සැනසෙල්ලක් දැනුණා. මෙය ඉක්මනින් වෙනස් විය හැකිය. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. දැවෙන ලොව තුල නොදැවී සිටීම පිළිබඳවයි දුරුතු පොය දවසේ අමාවැස්ස දම්සභා මණ්ඩපයේදී අපි සාකච්ඡා කරන්නේ. ජයශේඛරාරාම පින්බිමේ සිට දම්සභා මණ්ඩපයෙන් දැවෙන ලොව තුල නොදැවී සිටීම පිළිබඳව අපේ සාකච්ඡාව නැවතත් ඉදිරියට කරගෙන යන්නට අපි සූදානම්. මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක මාහිමියන් වහන්සේ, ඒ වගේම ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මනෝවිද්‍යා උපදේශක හා මානව හැකියා සංවර්ධන පුහුණුකරු මොහන් පල්ලීගුරු මහතා අද දුරුතු පෝදා දම්සභා මණ්ඩපයට පැමිණ සිටින්නේ. අපි ආරම්භක වටේදී කරුණු ශ්‍රවණය කරමින් සිටින විට පල්ලීගුරු මහතා සඳහන් කළා මේ දැවී යාම කියන වචනේ අපට ක්‍රීඩා පිටියේදී සුලභව ඇහෙන වචනයක් කියලා. පල්ලීගුරු මහත්මයා හොඳ පන්දුවකටයි බොහෝ විට පිටිකරුවෙක් දැවී යන්නේ. නමුත් පුදුමය කියන්නේ දුර්වල පන්දුවලට දැවෙන අයත් විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ. අපේ නායක හමුදුරනේ අකම්පිත සිත් ඇති කරගන්න උත්සාහ කරන මිනිසුන් සිටින අතරේ බහුතරයක් සිටින්නේ සුළු දෙයිනුත් කම්පාවටපත් වෙලා ඇතැම් විට ජීවිතය පවා අහිමි කරගන්න පිරිසක්. මේ දුර්වල පන්දුවලට දැවී යාම පිළිබඳව අපේ නායක හමුදුරන්ගෙන් ධර්මානුකූල විවරණයක් අපේක්ෂා කරනවා. තෙරුවන් සරණයි. ඇත්තටම මගෙන් යමෙක් ඇසුවොත් ජීවත් වීම කියන්නේ කුමක්ද කියලා මා දෙන පිළිතුර තමයි ධර්මානුකූලවම සරලව කිවතොත් ජීවත් වීම නම් ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දීමයි. ජීවත් වීම යනු
ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දීමයි. ප්‍රශ්න වලින් අභියෝග වලින් තොර වූ ජීවිතයක් ගැන අපිට කතා කරන්න බෑ. ප්‍රශ්න මුළු ජීවිතේම ප්‍රශ්න පත්‍රයක්. අපි කරන්නේ මොකද්ද මේ ජීවත් වෙනවා කියලා එකී ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා, පිළිතුරු හොයනවා, ගවේෂණය කරනවා. එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න එකක් හෝ කිහිපයක් ඇතිවන්න පුළුවන්. මේ ප්‍රශ්නාවලියේ නිමාවක් නැහැ. මේ ප්‍රශ්නාවලියේ නිමාව තමයි එකwidehatකින් නිර්වාණ අවබෝධය, නිවන අවබෝධ කරගන්නා තාක්ක මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතු තිබෙනවා, පිළිතුරු දිය යුතු තිබෙනවා. ජීවත් වීම කියන්නේ ඒකයි. ඒකට ගිහි පැවිදි ભેදයක්වත් නැහැ. උස්මිට ભેදයක් නැහැ. ධනවත්කම්, කුලවත්කම්, බලවත් කියලා එහෙම ભેදයක්වත් නැහැ. තව විදිහකින් බලතොත් උත්තරීතර තත්ත්වයටපත් වූ බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට කියලත් මේක වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළින් අපි ආදර්ශයක් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේටත් නොයෙක් අවිහිර බාධක වලට යොමු කළ උන්වහන්සේට නින්දා පරිභව කරපු, ඒ වගේම රාජරාජ මහා මාත්‍යාදීන් ඒ විතරක් නෙවෙයි සක් දෙවතුන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් එක පැත්තකින් වන්දනමාන කරමින් ප්‍රශංසා කරමින් උන්වහන්සේ ගුණ ගායනා කරමින් කටයුතු කළ අතර චින්ති මානවිකාව මාගන්ධිකා බැමිණිය වගේ අය බුදුහාඳුරන්ට නින්දා පරිභව කරමින් අනිත් පැත්තෙන් කටයුතු කළා. අභූත චෝදනා නැගුවා, මිනිමරු චෝදනා එල්ල කළා. නමුත් ඒ කිසිවකින් බුදුහාඳුරු සැලුනේ නැහැ. බුදුහාඳුරු අපට පරමාදර්ශයක් වන්නේ ඒ අභියෝග වලට උන්වහන්සේ මුහුණ දුන් ආකාරය. කොහොමද මුහුණ දුන්නේ? උන්වහන්සේ එකිනෙකනා සමග වාද විවාද කරන්න ගියාද? වාද විවාද කරන්න ගියේ නැහැ. වාද කියනවා ඇතිවන්නේ එකwidehatකින් කෙලෙස් බරිත අය අතරයි. දෘෂ්ටි තිබෙන අය අතර තමයි වාද කියන ඒවා ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ වාද සංඛ්‍යාත නැත වාද උපදින හේතු සාධක දෘෂ්ටි කියන සියල්ල බැහැර කරපු උත්තමයන් වහන්සේ නමක් නිසා උන්වහන්සේ සමග අන් අය අවදින් වාද කළත් උන්වහන්සේ අන් අයත් එක්ක ශබ්දතාවය, නිහඬියාව, ඒ වගේම ඒ කිසිවකට පිළිතුරු නොදී උන්වහන්සේ තමන්ගේ ඒ ආධ්‍යාත්මික ජීවිතේ වෙනස් නොකොට එලෙසින්ම පවත්වාගෙන ගියා. අන් අයට ආදර්ශයක් දුන්නා. කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? කොහොමද ජීවත් විය යුතුන්? අතීතං නානුසෝතංති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතං නානුසෝචන්ති බුදුපසේ බුදුමහරහත් උතුම අපට දුන් ආදර්ශ තමයි අතීතය ගෙවි ගිය අතීතය ගැන සිතා සැලීමට, තැඩීමට, කම්පිත ප්‍රකම්පිත බවට පත්වන්න එපා. දුකට සංතාපයට පත්වන්න එපා. නානු චප්පන්ති නාගතං නොඑළඹුණු, ඒ කියන්නේ ආපු නැති, පැමිණි නැති අනාගතය ගැන සිතලා අනාගත දේවල් ගැන සිහිනමවමින් ඒවා පිළිබඳ කල්පනා කරලත් ප්‍රශ්න හිතේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. සැලීම් ඇති කර ගන්න එපා. නැති ගිනි ඇති කර ගන්න එපා. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානින් ජීවත් වෙනවා. මේ මොහොතේ තියෙන දේවල් වලට අපි මුහුණ දෙනවා. මේ මොහොතේ අවස්ථානුකූල ජීවත් වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේලා නොතැලී ජීවත් වුණේ. එකwidehatකින් දහම් පාසලන කුඩා ළමින් උනත් දන්න කරුණක් තමයි අෂ්ටලෝක ධර්මතාවය. අෂ්ටලෝක ධර්මතාවය අටලෝ දහම. ලාභය, අලාභය, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක
මේක හරියට කරත්තරෝදයක් වගේ කැරකි දිගට එනවා. කන්දක් තිබේ නම් පල්ලමකුත් තියෙනවා. ඔබට අපට අත්දැකීම් තියෙනවා අනේක විද. ඔබ අප සතුටු වෙන මොහොතේ ඒ සමගින්ම ඒ ෂණයෙන්ම සමාහට දුක සංතාප ඇති වෙනවා. දුක ඇති වන මොහොතේ ඒ ෂණයෙන්ම අනිත් පැත්තට අපට සුවදායක සුඛදායක දෙයක් ඇහිීමෙන් බැලීමෙන් දැකීමෙන් අත්දැකීමෙන් සතුට උද්දාමයටපත් වෙනවා. දුක සැප නිසි පෙරළේ කියලා කියන්නේ. දුක සැප මේ දෙක තමයි ලෝකේ තියෙන්නේ. සාමාන්‍ය පුදුම් ප්‍රතජන පුජ්‍යලයාගේ ස්වභාවය තමයි කාම රාගයෙන් දයිහාමි. කාම වස්තුන් හේතු කොටගෙන ගිනි ගන්නවා. කාම භෝගී සත්‍යාගේ ස්වභාවය. කාම භෝගී කියුවේ එතකොට නිබද නිරන්තරයෙන් ඔබ පුදුම් කෙනෙක් වශයෙන් ඇස පිනවන්ට කැමති, කන පිනවන්ට කැමති, දිව පිනවන්ට කැමති, නාසය පිනවන්න කැමති, ශරීරය පිනවන්ට කැමති. මේ ඉන්ද්‍රියන් පිනවීමට තමයි නිබද නිරන්තරයෙන් පෙළඹෙන්නේ, කටයුතු කරන්නේ. ඒ ලෝකේ ආමිෂය, ලෝකයට එක්ක ගැටීම් ස්වභාවය. අපි බාහිර පරිසරයත් එක්ක ප්‍රතිබද්ධ වූ ජීවිත. අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් තමයි අසකරණාසි දිව ශරීරය. බාහිර තිබෙන ලෝකයේ තිබෙන වස්තු තමයි ඒකට ගෝචර වන දේවල්. ඒට අදාළ කෑම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා තියෙන්නේ. ඉතින් අපි කරන්නේ මොකද්ද? ඇහෙන් පුළුවන් තරම් රූප බලනවා. ඒ රූපවල බලලා නිමිති අරගන්ට පෙළඹෙන නිමිති ගන්නවා. නිමිත්තක් ගාහි හොති. නිමිති ගන්නවා කියන්නේ මේක හොඳයි, මේක නරකයි, එක උපේක්ෂා සහගත මදහත් සිතක් ඇති කර ගන්නවා. බොහෝ සෙයින් ලස්සන රූපයක් දුටුවාම ඒ කිරි ඇලීමට, ගැලීමට, බැඳීමටපත් වෙනවා. ඕකට ධර්මානු කියලා කියන්නේ උපාදාන, අභිනිවේෂ, අජ්ජෝසන. මේ වචන තුන භාවිතයි. උපාදාන කියන්නේ දැඩිව අල්ලා ගැනීම. තණ්හාව කියන තණ්හාව එකට ප්‍රධානයි. තණ්හාව නිසා දාන උපාදාන කරන්නේ. උපාදාන. උපදදාති इति උපාදාන දැඩිව අල්ලා ගන්න නිසා කියන උපාදාන. අභිනිවේෂ කියන්නේ එහි තව දුරටත් ඇතුල් වෙන ප්‍රවේශ වෙනවා. ඒ කරුණ පිළිබඳ තව සොයස් හොයනවා. අජ්ජෝසන කියන්නේ එහි කරවට බැස ගන්නවා. එහි අන්තිමට බැස ගන්නවා. මේ කියන தත්ත්ව හේතු කොටගෙන තමයි බොහෝ සෙයින් ජීවිත තම පැතුම් නොපැතුම් බවට පත් වෙනකොට ඒ කියන්නේ තමන්ගේ ප්‍රාර්ථනා, තමන්ගේ කැමැති ඉච්ඡිත අලාභ දුක්ඛය කියලා බුදුහාමුදුරුවෝ අදාළේ ඕකයි. ඉච්ඡිත අලාභ දුක්ඛය. කැමැති දේ නොලැබීම දුකට හේතුවක්. එතකොට ඉච්ඡිත අලාභ දුක්ඛය හේතු කොටගෙන බොහෝ සෙයින් බොහෝ දෙනා බොහෝ සැලීමටපත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා, රාගයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. බලන්න දැන් වර්තමානයේ සමාජයට හැමදෙනාගේම අතේ තිබෙන එකක් තමයි මොකද්ද හෑන්ඩ් ෆෝන් එක. ජංගම දුරකථනයක්. සමාජයට අවුරුදු 5න් 4-5 ළමයි තුලත් අද දකින්න ලැබෙන ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේ පහුගිය කාලේ අර අධ්‍යාපන සම්බන්ධයෙන් අවශ්‍ය නිසා දුක් විඳලා අම්මලා කුලී වැඩ කරලා දහඩිය වගුරු වල හම්බ කරපු සල්ලි වලින් දරුවට, පුතාට, දුවට අරන් දුන්නා ෆෝන් එකක්. ඔන්න පුතේ ඉගෙන ගනින්. එකම අදහස දරුවාගේ අධ්‍යාපන සාර්ථක කර දීමයි. මේ අතට ලැබුණ මේ ෆෝන් නැත්තම් මේ ජංගම දුරකථනය ඒකෙන් නිසිපල ගත්තද? බොහෝ දෙනෙක් සමහරට ඒකෙන් ප්‍රයෝජන ගත්ත අය නැනවත් දරුවෝ සිටියා. නමුත් වඳුරට දැලිපිහි අහු වුණා වගේ කියලා කියමනක් තියෙනවා. ඒකේ අනුතු විපාක අපේ අස්පනා අපිට දකින්න ලැබුණා. මේ යන්ත්‍රය නිසා නැත්තම් මේ ජංගම දුරකථන නිසා මේ අවුරුදු 10 15 16 18 තරුණ ගැටව
තරුණ දරුවෝ අන්තිමේ ජීවිතෙන් පවා සමුගන්ට සිදු වුණා. දිවිහානි කරගත්තා. මොකද මේ අනිසි සම්බන්තා අනිසි සංවේදනයක් නේ. සංනිවේදන හොඳ පැත්ත තියෙන නරක පැත්ත තියෙන. නරක සංනිවේදනයට යොමු වීම නිසා ඒ පැත්තෙන් මව්පියන්ගේ පැතුම් නොපැතුම් බවට පත් වුණා. ජීවිතේ පවා විනාශ කරගත්තා. ඒ විතරක් නෙවෙයි අපේ පල්ලි ගුරුමැතිතුමනි ඔබතුමා මාදාන ඔබතුමා නිබදව මේ සම්බන්ධයෙන් කතා කරන ජනමාධ්‍යවල වර්තමාන තත්ත්වය හරි සෝචනීයයි. මට පේනවා නිකන් ඇවිදින උම්මත්තක පිරිසක් වැඩිපුර අපිට දකින්න ලැබෙන්නේ. කන් දෙකේ ඇබ දෙකක් ගහගත්ත. එහෙන් කටටත් එක මයික් එකක් තියෙනවා කතා කරලා රොහේ යනවා. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන උත්තරේ තමයි ලැබෙන්නේ. සති සම්පජාන්‍යයක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. කරන දෙයට සිත යොමු කරන්නේ නැහැ. ඉබදු අයට කියනවා උම්මත්තක නැත්නම් පිස්සු ලෝකයා. ඉගෙන ගන්න ළමයින්ට අය අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය මානසික සුවතාවය ඇති කරගෙන නැහැ. රාජකාරි වල යෙදෙන මේ තරුණ මහත්තුරු වුණත් ඒ தත්ත්වයටපත් වෙලා. මොකද යම් දෙයක් පිළිබඳ දැඩි උපාදාන යෙදීම, උපාදාන ග්‍රාහීත්වය, දෘෂ්ටි ග්‍රහණය. ඒ නිසා කරන්නේ මොකද්ද? කළ යුත්තේ මොකද්ද? ඒ පිළිබඳ අවධානයක් නැහැ. ඔහි කරන්නම් වාලේ කරනවා. යන්නම් වාලේ යනවා. උම්මත්තක තත්වයක් උදාවල තිබෙන සෝචනීය තත්වයක්. ජීවිතේ දැක්මක් නැහැ. යායුතු මග නොමග පිළිබඳ අවබෝධයක් නැහැ. අන්ධමන්ද වෙලා. ඒ නිසා විෂන් මිෂන් කියලා ඔය සඳහන් කරන රාජ්‍ය ආයතනට ගහලා තියෙන දැක්ම සහ මෙහෙවර ජීවිත දැක්මක් ඉගෙන ගන්නා ළමයි තුලත් තරුණ තරුණියන් තුලත් වැඩිහිටියන් බොහෝ දෙනෙක් තුලත් මේ කියන දැක්ම කියන එක නැහැ. ඒ නිසා ඔහේ එදා වේල ජීවිතේ එදා දවස ජීවිතේ අර වර්තමානයේ ජීවත් වෙන්න කියලා බුදුහාම දුන්න උපදේශයේ බුදුදහම දැක්වන අදහස වැරදියට ගන්න එපා. එදා වේල ජීවිතයක් නෙවෙයි මේ කියන්නේ. නැති ප්‍රශ්න ඇති නොකරගෙන තිබෙන ප්‍රශ්න निराකරණය කරගෙන ජීවිත ඉලක්කයක් හොඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න. මාතෘකාවට මදාල් නොවෙන්න පුළුවන් මම කියන කතා සමහරට මම කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ අපිට දුන් උපදේශ මොකද්ද? දැක්මක් ඇති කරගන්න මෙහෙවර. ඔන්න. දැක්ම තමයි බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මෝචරේ පරි. තින්නෝහම් තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය. අන්න දැක්ම. තමන් වහන්සේ අවබෝධ කරගත්ත බුද්ධෝහම් බෝධ ඉස්සාමි මම සත්‍ය අවබෝධ කර නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයටද මම අවබෝධ කර දෙමි. මේ සසරෙන් මිදුනේ මා අන්සතුන්ද මුදවමි. සංසාර ගමන දුක්ඛදායකයි. සසර දුක සහගත බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරන දැන් මොකද්ද උන්වහන්සේ ක්‍රියාවලිය? මම පළම කොට මේ දුක් ඇති තත්ත්වයෙන් මිදීමට මඟ සොයා ගන්න ඕන. ඒ මිදීමට මඟ සොයා ගන්න ඕන. අන්න දැක්ම ඇති කරගෙන අන්න ඒ මිදීමට මඟ නම් වූ මෙහෙවර තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර සාන්ත සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා දස පෙරුම්දම් කියලා කියන්නේ දස පාරමිතා. දස පෙරුම්දම් පුරද්දී අනේක විද දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිදු වුණා. උන්වහන්සේ පාරමිතා දම් පුරනකොට පාරමිතා දම් පුරන උතුමෙක්ගේ ජීවිතයේ තුල තිබෙන ආධ්‍යාත්මික ස්වરૂපයේ ස්වභාවය ඔබ දන්නවා ඇති. තණ්හා මාන දිට්ඨි අනුපහත
තණ්හාව, මානිය, දෘෂ්ටි මේ කියන තුනම අත්හැරලා තණ්හාව අකින ඔය ආසා තත්වෙට මානිය නැහැ. සීයමාන, සදිසමාන, හීනමාන, මාන කියන කිසිවක් බෝසතුන් තුල තිබුණේ නැහැ. දෘෂ්ටි කියලා කිව්වේ සත්පුජ්‍යල වශයෙන් ભેදයක් නැහැ. සබ්බත් සමමානසෝ, එකම හදවතයි, එකම සිතයි, එකම හදවතින් හැම දිනාටම මෙත් කරුණා පැතුරුව නිසා තණ්හා මාන දිට්ඨි අනුපහත කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිත. කරුණෝපාය, කරුණා උපාය, කෝසල්ල මහා කරුණාවෙන් යුක්ත වුණා. උපාය කෞශල්‍යයක්, ඥාන කියලා නමින් හඳුන්වන තැනට සුදුසු නුවණ. ස්ථානෝචිත ප්‍රඥාව, තැනට සුදුසු නුවණින් සමන්විත වුණා. මේ කියන ගුණාංගයන්ගෙන් සෝභාමත් වූ බෝසතාණන් වහන්සේ පෙරුම්දම් පුරමින් සසර සැරිසරද්දී බලන්ට උන්වහන්සේටත් හතුරුකම් කරුපය කොච්චර සිටියද, ඊර්ෂ්‍යා කරුපය කොච්චර සිටියද, උන්වහන්සේ ගමනන වළක්වීමට කටයුතු කරුපය කොච්චර සිටියද. අපි ජාතකයේදී වඳුරු ආත්මයක් ලැබී බෝසතාණන් තමන්ගේ රැළේ පිරිසක් 500ට අධික පිරිසක් ඉන්න. තමන්ගේ රෑණි අයත් එක්ක දවසක් වනාන්තරයේ ගහින් ගහට අත්ෙන් අත්ත පැන යනකොට දකින්ට ලැබුණු දර්ශනීය කුමක්ද? බෝසත්තුමාගේ නෙත ගැටුණා වලක වැටි සිටින මිනිහෙක් ගොඩ එන්න බැරුව දඟලන බව පෙරුණා. ජීවිතයත් මරණයත් අතර ගත කරන මොහොත. බෝසතාණන් වහන්සේ මොකද්ද හිතුවේ? අද කාලේ සමහර අය හිතන්නේ කෙනෙකුට විපත්යක් වුණාම නොදුටු වාසයේ යෑම හොඳයි කියලා හිතනවා. ඇයි නොදුටු වාසයේ යෑම හොඳයි? ඇයි? ඕක කී දැක්කම් පස්සේ පොලිසිය කියලා සාක්ෂි දෙන්නත් වෙනවා මහා ජරමර. ඒ නිසා නොදක්කා වාසයේ යන එක හොඳයි. බෝසත් උතුමෝ එසේ නොසිතයි. උන්වහන්සේ වහා බිමට බැහැලා උපායශීලීව කොහොමද වඳුරෙක් විසින් මිනිහෙක් ගොඩ ගන්න බලන්න. උපාය කෞශල්‍ය ඥාන, තැන්න සුදුසු නුවණ. ගහක තුබන වැලක් කඩලා අරගෙන එක කෙලවර අර වලේ සිට මිනිසාගේ අතට දුන්නා. අනිත් කෙලවර තමන් වහන්සේ අතින් තදින් පටලව ගත්තා, අල්ලගත්තා. අමාරුවෙන් වලේ සිටින මිනිසා ගොඩ ගත්තා. අමාරු වැඩක් කළා. ඩිංගක් ගිමන් හරින්නේයි සිතා අත්තක් උඩ ඩිංගක් වාඩි වී සිටිද්දී අර ගොඩගත් මිනිසා කොමද්ද කළේ? මට Tamanට බඩගිනි සාගිනි වඳුරු මාළුත් මාළු නේදයි සිතූ මිනිසා ගලක් අරගෙන ගල් ප්‍රහාරයක් බෝසතුන් වහන්සේගේ හිසට එල්ල කළා. ගල වේගයෙන් ගිහින් හිසේ වැදුනා. තුවාල වුණා, ලේ පෙරෙන්න පටන් ගත්තා. ලේ පෙරෙනා හිසට එක අතකින් හිස තද කරගත් බෝසතාණෝ මිනිසා දෙස අහිංසක බැලුමක් කෙළුවා. ඔබ හිතන්නේ කොහමද? ක්‍රෝධ සිතක් ඇති වුණාද? වෛර සිතක් ඇති වුණාද? අවස්සනම් පැනපු ගමන් ඒ මිනිසා මරා දාන්න පුළුවන්. පහුරු ගාලා තුවාල කරන්න පුළුවන්. බෝසතාණෝ ඒ වෛර සිතක්, ක්‍රෝධ සිතක් නිමේෂයක්වත් ඇතුණේ නැහැ. වෛරයේ තරහව පළගැනීම ඒව කිසිවක් බෝසත් උතුමන් තුල නැති නිසා තමන් වහන්සේට මේ මිනිසාට ගමට යන්න පාර දන්නේ නැහැ. මම ඒකත් කියා දෙන්න ඕන. කරුණාසිතමයි. ඔබට යමෙක් අයුතක් කරා නම් වචනයකින් හරි ඔබට අවඩදායි වචනයක් පිට කළා නම් ඔබ කොහොමද කරන්නේ? ඒකට සෑහෙන්න හොඳ වචනයක් කියයි. ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා. බලාගෙනයි මගේ හිතේ. එහෙමනේ සමාජය. බලන්න බෝසත් චරිතෙන් ගත යුතු ආදර්ශය. එතකොට ගහින් ගහට අත්ෙන් අත්ත පැන යමින් අතුරු කිරි කඩ කඩා බිම හෙළුවා. ගමට යන පාරත් පෙන්වා දුන්නා. ඒ මග ඔස්සේ මිනිසා ගමට සේන්දුනා. අපි ජීවත් වන්නේ විවිධ විෂම ලෝකයකයි. සිඹින්න දුන්න අත සපා කන්නෝ සිටිනවා. නගින්න දුන්න
ඉනිමගට පහින් ගහන්නෝ සිටිනවා. ඒ සමාජ යථාර්ථය, ඒ සමාජ ස්වභාවය, ස්වરૂපය නුවණින් අවබෝධ කරගෙන බුදුදහම පෙන්වා දෙන ලබන අටලෝ දහමින් අකම්පිත සිතක් ඇති කරගෙන තමන්ගේ දැක්ම, තමන්ගේ අපේක්ෂාව, බලාපොරොත්තු අරමුණ, ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන පූර්වකව දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඒ සඳහා කැපවීමක් තිබෙන්න ඕන. ඒ ඊට අදාළ විධික්‍රම ගමන් මාර්ග අනුගමනය කරන්න ඕන. එබඳු කෙනාට පුළුවන් ජීවිතයේ ජයග්‍රහණය කරන්නට අර ගිනිගත් සිත් සතන් වලට සහනීය සනසිල්ල නැමැති සිසිල් ජල ධාරාවන් ළඟා කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ඉදිරියටත් කතා කරමු. හොඳම එහෙමයි අපේ හාමුදුරනේ. මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක මහමියන් වහන්සේගේ පැහැදිලි කිරීමෙන් පසුව අතුරුගිරි ආර්යනිකේතන ද්විභාෂා මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවිනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන අපේ හාමුදුරනේ, දැවෙන ලෝකයේ තුල මිනිසුන් දැවී යන්නේ ඔවුන් තුල තිබෙන කවර දුර්වලතා නිසාද? ගයන් මහත්තයෝ, ඔබතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නටත් මම පිළිතුරක් දෙනවා. මිනිස්සු ඇතුළතත් පිච්චෙනවා, පිටනුත් පිච්චෙනවා නේද? අපි ඇතුළෙන් පිච්චෙනවා කියලා කියන්නේ මිනිස්සු ගාව තියෙන රාගික සිතුවිලි පිච්චෙනවා, දේශ සිතුවිලින් පිච්චෙනවා, මෝහ සිතුවිලින් පිච්චෙනවා. එතකොට ඒ දේවල් වලින් පිච්චිලා දැවිලා ගියහිල්ලත් ඒ මනුස්සයා බාහිරවත් පිච්චෙනවා නේද? කොහොමද මං හෙට දවසේ කටයුතු කරන්නේ? කොහොමද මම හෙට දවස වෙනුවෙන්, මගේ දරුවෝ වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් මං කොහොමද කටයුතු කරන්නේ? ඇතුළතත් පිච්චෙනවා, පිටෙනුත් පිච්චෙනවා. එහෙම වර්තමාන සමාජයක්නේ අපිට ගොඩක් දරුවට තියෙන්නේ. බාහිර ප්‍රශ්නත් එක්ක ගොඩාක් මිනිස්සු පිච්චෙන චරිත බවට පත් වෙලා ඉන්නේ. ඒවට පිළිතුරු තමයි අපි හොයන්නේ. කොහොමද මම මෙතනින් ගැලවෙන්නේ? ඇයි මම ඇතුලෙන් පිච්චෙන චරිතයක් බවට පත් උනේ? ඇතුලෙන් පිච්චෙන චරිතය ගොඩනගාගෙන තිබෙන්නේ තමන් විසින්ම තමයි. අපි විසින්ම තමයි පිච්චෙන චරිතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක කවුරුවත් බාහිරින් කරපු එකක් නෙවෙයි. ඒක අපේ අම්මා තාත්තගේ වැරද්දක්වත්, ඥාතීන්ගේ වැරද්දක්වත්, උගන්වපු ගුරුවරුන්ගේ වැරද්දක්වත් නෙවෙයි. ඒක අපේ වැරද්ද. එතකොට ඇතුළතින් පිච්චෙන මිනිස්සයා දැනගන්නට ඕනයි මම දැන් පිච්චෙනවා. හැබැයි මේක නිවන්න මම උත්සාහ කරන්න ඕන. මිනිස්සු නිවන්න උත්සාහ කරන්නේ නැහනේ. තව තවත් අර ඇවිලෙන පිදුරු ගොඩට තව තවත් පිදුරු දාන එක තමයි කරන්නේ. තව තවත් දේවල් හොයන්නේ. කවදාකවත් ඇතිවීමක් නෑ. සාගරයට වතුර එනවා වගේ වැඩක්. කොච්චර ආවත් ඇතිවීමක් නෑ. ඒ වගේ තමයි මිනිස්සුන්ට කොච්චර දුක වේදනාව මේ දේවල් ජීවිතේට ආවත් ඒ ආපු සිතුවිලි ඇයි එහෙම දෙයක් මගේ සිතට ආවේ? ඇයි මම මේ වගේ වැරදි සිතුවිල්ලක් මගේ ජීවිතේට ලං කරගත්තේ? ඒ මං කරගත්තු වැරද්දක් නිසා. ඒ නිසා මින් ඉදිරියට එවැනි නරක සිතුවිලි මගේ ඇතුළට මං වද්දාගන්නේ නැහැ. ඇතුළට වද්දා ගන්න තාක්කල් ඔහු පිච්චෙන චරිතයක්ම තමයි. නේද? අර හුඹහයි කතාවක් තියෙනනේ. මේ තුඹසේ කතාවක් තියෙනවනේ. මේ ඇතුළුනොත් පිච්චෙන, පිටනුත් පිච්චෙන චරිතයක් තියෙනවා. මොකක්ද මේකට මම උත්තරයක් හොයාගන්න ඕන කියලා කතාවක් අපිට හම්බ වෙනවා. ඒකෙදි කියන්නේ ස්වාමීනි ඇතුළතත් දැවෙන, පිටතත් දැවෙන තුඹසක් තියෙනවා කියලා කියනවා. ඒ තුඹස මොකක්ද කියලා මම හොයාගන්න තමයි මම ආවේ. එතකොට උන්වහන්සේ පිළිතුරු දෙනවා ඔය කියන්නේ
මේ පංචස්කන්ධය ගැනම තමයි. මේ පිටතේ තියෙන හුඹහ ගැනක් නෙවෙයි ඔය ගොඩ නගාගෙන ඉන්න හුඹහම තමයි ඉතින්. මේක ඇතුලේ තියෙන දේවල් පිච්චි ගොඩ නගාගෙන අපි තව තවත් ඉන්නවා ඒ ගින්න නිවා ගන්න නැතුව. ඒ ගින්න නිවා ගන්නට බුදුහාමුදුරු මාර්ගය පැහැදිලි කරා. ඒ මාර්ගය තමයි දහම් මාර්ගය කියන්නේ. ගින්න නිමන මග දහම් මග. එතකොට අපිට මිනිස්සු වර්තමාන සමාජයේ ගොඩාක් දෙනෙක් ප්‍රශ්නවලට නැඹුරු වෙච්ච මිනිස්සු ඉන්නේ. මේ වගේ ගැලවෙන්න හොයන්නේ මාර්ගය. නේද? අපි වුණත් ඔබ අපි හැම කෙනෙක්ම කැමති ප්‍රශ්න නැතුව ගැටලු නැතුව නිදහසේ ජීවත් වෙන්න. හැබැයි කොහෙන් හරි යන හුලඟකින් හරියන දෙයකින් Tamanගේ ජීවිත විනාශ වෙනවා. ප්‍රශ්නයක් ඇති කරනවා. අඩුම ගානේ හුලඟකින් අත්තක් හරි කඩාගෙන ඇවිදින්න ගෙදර පැත්තක් වහලේ කඩාගෙන යන්න පුළුවන්. එහෙම හරි අර Taman ආරක්ෂාවලා ඉන්නවා ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න. හුලඟකින් හරි මේ දේවල් එනවා. හැබැයි අපි බාහිරින් වෙන දේවල් බාහිරින් වෙන කරදර ප්‍රශ්න ඒවට අපි මුහුණ දෙන්න වෙනවා. ඒවට අපි මුහුණ දෙන්නටම වෙනවා. අර තියෙනනේ ගඟක් වුණත් ගලන්නේ මේ ලස්සන තියෙන ඒක මේ වංගු ගලනකොට කියලා දෙනවා. නිකන් කෙලින්ම ගඟක් ඉස්සරහට යනකොට ඒකේ කිසි හැඩයක් නැහැනේ. ලස්සනක් නැහැ. හැබැයි ඒ ගඟත් ලස්සනට ගල් වලින් වැදිලා පහළට දිය ඇලි වැටිලා ඒ ගඟ පහළට යනකොට තමයි ඒ ගඟේ ලස්සන තියෙන්නේ. මිනිස්සුන්ට ප්‍රශ්න කියන දේවල් ජීවිතේට ආවේ නැත්තම් තමන්ගේ ජීවිතේ හදාගන්නේ නැහැ. ජීවිතේ හදාගන්න තමයි ප්‍රශ්න ඇන්නේ. ඒවට මුහුණ දෙන්න ඕනයි. ඒ වගේ කවදාකවත් පලා ගිහිල්ලා පෙරදිලා ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න බෑ අපිට. බෝසතාණන් වහන්සේ අපේ නායක හඳුන් මතක් කරා වගේ කොච්චරනම් දේවල් වලට මුහුණ දුන්නද කියන්නකෝ. මේ ලෝකේ ඔබට මට අපි කාටවත් උහුලා ගන්න බැරි ගැටලු උන්වහන්සේ මුහුණ දුන්නා. නේද? ඒ ගැටලු වලට මුහුණ දීලා ඉදිරිපත් වෙලා ඒකට පිළිතුරක් හොයන්න තමයි උන්වහන්සේ එතනින් උන්වහන්සේ නික්මුනේ. නේද? ඒ හින්දා පින්වත්නි අපේ ගයන් මහත්තයා මතක් කරා වගේ අපිට එදිනෙදා ජීවිතේට ප්‍රශ්න එන්න ඕනයි. ප්‍රශ්න එනවා. වික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට ප්‍රශ්න නැති වෙන්න බෑ. අපි තාමත් පෘථග්ජන මිනිස්සුනේ. ප්‍රශ්න වලට මුහුණ දෙනවා. රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න, පන්සල් ප්‍රශ්න, දායකයන්ගේ ප්‍රශ්න මේ හැම එකකටම අපි පිළිතුරු හොයන්න එපා. නේද? මිනිස්සු ඇවිදිලා අපිටනේ ප්‍රශ්න කියන්නේ. නේද? පන්සලේ බෝධියට කතා කරන්න පුළුවන් නම් ඒ බෝධිය කියයි කොච්චරක්නම් මිනිස්සු දවසකට ඇවිදිලා ප්‍රශ්න කියනවද කියලා. නේද? බෝධින් වහන්සේ කතා කරන්න පුළුවන් නම් කියයි අද දවසට ප්‍රශ්න මෙච්චරක් ඇවිදිලා මිනිස්සු මංගව කිව්වා කියලා. නේද? ඒ තරමටම මිනිස්සුන්ට ප්‍රශ්න. ඒවට පිළිසරණක් පිහිටක් හොයාගෙන මිනිස්සු පන්සලකට යන්නේ. නේද? ඒවට උත්තරයක් පිළිතුරක් සැනසෙල්ලක් සහනයක් මේ හැම එකක්ම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පින්වත්නි අපි ඉදිරියට යනකොට අපේ ප්‍රශ්න වලින් නිදහස් වෙනකොට අපිට මානසිකව නිදහස හම්බ වෙනවා. මානසික නිදහස නැත්තේ අපිට ප්‍රශ්න වැඩි තරමට තමයි ඔළුව බර තියෙන්නේ ප්‍රශ්න වැඩි තරමටම. නේද? ප්‍රශ්න ගොඩක් එක දිගට එනකොට අපේ හිසට කොයිතරම් බරක්ද බලන්නකො. ඒ වගේ ඒවට අන්තිමට බෙහෙත් පවා කරන්න වෙනවා. ඇයි උහුලා ගන්න බැරුව එන ප්‍රශ්න වලින්. පෘථග්ජන මිනිස්සෙකුට ඒ වගේ දේවල් ආවට පස්සේ සමහරක් වෙලාවට ජීවිතයෙන් පවා වන්දි ගවන්න වෙනවා. ප්‍රශ්න වලට උත්තර නැති වුණාට පස්සේ. හැබැයි ප්‍රශ්නයකට කවදාකවත් උත්තරයක් නැති වෙන්න බෑ. උත්තරයක් අනිවාර්යයෙන්ම කොහේ හරි තියෙන එකට. ඒ උත්තරේ අපි හොයන්න ඕන. එහෙම හොයනකොට තමයි අපිට යථාර්ථය ඇත්ත මොකක්ද
ඒකට එතනින් ගැලවෙන්න තියෙන මාර්ගය මොකක්ද කියලා අපිට හම්බ වෙන්නේ ප්‍රශ්නවලට ගවේෂණය කරන තරමටම තමයි. නේද? අර නිසදසක් තියෙනවනේ. අඳුරට පෙම්බඳින කලාමැදරියෙකුට අමාවක ලස්සනලු වැඩියෙන් පුරහඳට කියලා. නේද? කොච්චර ලස්සනට හඳ පායලා තිබුණත් වැඩක් නැහැ කලාමැදරියෙකුට. කලාමැදරියා හොයන්නෙම අඳුරනේ. ඒ වගේ තමයි සමහර මිනිස්සුත් ඉන්නවා කොච්චර ප්‍රශ්නවලට පිළිතුරු තිබුණත් ඔහු හෝ ඇය හොයන්නෙම තවත් ප්‍රශ්නයක්ම තමයි. එවැනි මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්තම් නිින්ද යන්නෙත් නැහැ. නේද? අවුලන තරමටම තමයි මේ මිනිස්සුන්ට සැනසෙල්ලක් තියෙන සමහර මිනිස්සුන්ට. ඒ හින්දා අපි උත්සාහ කරන්න ඕනයි තව කවුරුවත් අවුලන්න නෙවෙයි. තව කෙනෙක්ගේ හිතක් නිමන්න. ඒ හිතක් නිමන්න තමයි අද පන්සලට ඔබ ආවේ. ඒ නිසා පින්වත්නි ජීවිතය කියලා කියන්නේ හරි සුන්දර එකක්. ඒ සුන්දර තැනින් ඔබ ජීවිතේ වරද්දාගෙන සමහරක් වෙලාවට ජීවිතෙන් වන්දිග වෙනවා. නායක හාමුදුරු මතක් කරා වගේම අපේ පුංචි දරුවන්ගේ අතට ජංගම දුරකථනය ඇවිදිලා පහුගිය කාලේ බලන්නක ප්‍රවෘත්තිත් එක්ක කීයක්නම් පුංචි දරුවෝ ජීවිතෙන් වන්දි ගෙව්වද? ඇයි? හැම දෙයකම සීමාවක් නැතුව ඉබාගත යන්න ගියාට පස්සේ. ඒ නිසා කවදාකවත් සීමාවක් නැතුව දේවල් කරන්න යන්න එපා. හැම එකකම සීමාවක් තියෙන්න ඕනයි. ඒ සීමාවෙන් එහාට කවදාකවත් ඔබ යන්නට උත්සාහ කරන්න එපා. ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වටිනා පැහැදිලි කිරීම. අමාවැස්ස දම්සභා මණ්ඩපයේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැවෙන ලොව තුල නොදැවී සිටීම මාතෘකාව. මොහන් පල්ලේගුරු මහත්මයාණනි ජනමාධ්‍යවේදීන් විදියට අපේ ඉන්න හිත මිත්‍රයෝ ඇතැම් විට අපිට කතා කරලා කියනවා මාධ්‍යවලිනුත් මේ දැවෙන ලෝකයේ සිසිලක් දෙනව වෙනුවට වැඩි නේද දැවෙන ලෝකය අවුලුවන ඉන්ධන ලබා දෙනවා. ඇතැම් විට උදේ පත්තර විස්තරෙන් පටන් ගත්තම රැට මහා වාද විවාද ගැටුම් සහිත සංවාදයක් බලලා නින්දට යන අපි දන්නේම නැතුව කායික හා මානසික වශයෙන් දැවෙන ලොව තුල නිවීමක් ලබා ගන්න ශක්තිය ලබා ගන්නව වෙනුවට දැවෙන ලොව තුල දැවී යාමට රුකුලක් ලැබෙනව නේද කියලා. හොඳයි. ගාන් මහත්මයාණනි අර මුලින් ඔබෙන් මුල් වටේදී මට යොමු කළ ප්‍රශ්නයෙන් ආරම්භ කරලා ඔබ දැන් අවසානයේ අහපු ප්‍රශ්නයෙන් අවසන් කරන්නම්. අපේ හාමුදුරන් හැබැයි නායක වහන්සේකට පිළිතුරු දුන්නා මිනිසු දැවෙන්නේ මොනවටද කියලා. ඒක ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගත්තම අෂ්ටලෝක ධර්මයේ අටලෝ දහමේ අපි අකමැති පාර්ශවය තියෙනවනේ. ඒ කියන්නේ අපි ගත්තොත් අපි සැපට කැමති දුකට අකමැති. ඒ විදිහට ඒ කොටසෙන් අපි දැවෙනවා. මේක හරි සරල කළ අපිට තේරෙන වචනෙන් ගත්තොත් අපි අත්කරගද්දේ අපි ආස කරන දේ අපිට තියෙන දේවල් නැති වෙයි කියලා අපි දැවෙනවා. ඒක නැති වෙයි කියලා. අනිත් පැත්තෙන් අපිට නොලැබුණු අපි ආස කරන දේ ලැබෙනකන් අපි දැවෙනවා අරක මට තාම නැහැනේ කියලා. උදාහරණයක්. විවාහ වෙච්ච බිරිඳක් සමහර වෙලාවට දැවෙනවා, තැවෙනවා. තමුන්ගේ සැමියා නැති වෙයි. වෙනකා එක්ක හරි එකතු වෙයි. දැවෙනවා. අවිවාහක තරුණියක් සමහර විට දැවෙනවා කෝ මට තාම කවුරුවත් නැහැනේ කියලා. දෙන්නම දැවෙනවා. සමහර විවාහය හිතෙනවා කරගත්ත මෝඩකමක් හරි කෙනා නෙවෙයිනේ අහුනේ කියලා. ඒත් දැවෙනවා. හරි කෙනා නෙවෙයි මේ. එයා වෙන කෙනෙක්. වැරදි එකක් නේ අහුනේ කියලා. ඒ නිසා අපි හම්දුනේ මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඊට පස්සේ ආවොත් තව එකක් අල්ලගන්න ඒක ඊට වඩා වැරදි. නේ? මහතයි හිතනවා කෙටුණානම් ෂෝක් කියලා. දැවෙනවා. කෙට්ටුකනා හිතනවා තයි චූටක්වත් මහත් වුණා නම් පෙනුමයි කියලා. දැවෙනවා. නිකන් වෙලාවකට හිතන අපි හාන්දුවල ඉවරයක් නැති වැඩක් මේක. කාමරාගේන ඩයිහාම කියන්නේ ඔක. කාමරාගේ නිසා දැවෙනවා. දැවෙනවා. එයි අපි හාන්දුවේ. ඉතින් උදේ ඉඳලා රෑ වෙනකන් දැවෙනවා. සමහරු කෙස් යනකොට දැවෙනවා.
තිබුණු කොණ්ඩේ නැති වෙනවනේ කියලා. තියෙන කෙනා සුදු වෙනකොට දැවෙනවා. දැන් කළු නෑනේ කියලා. දැවෙනවා. ඒ නිසා යථාර්ථවාදී වීම ජීවිතේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් දේවල් අපිට අත්හරීම පුරුදු කරන්න පුළුවන් නම් දැවෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මෙවැනිම ධර්ම සාකච්ඡාවක් බෙල්ලන්විල ප්‍රදේශයේ තියෙන පන්සලක බෙල්ලන්විල පන්සලේ අපි ආඳුනේ පටිගත කරා. අපි අද ඉන්නේ කුප්පියාවත් පුරාණ රජමහා විහාර බොහොම කීර්තිමත් පන්සලක්. ඒ වැඩසටහනට මේ වගේම ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරලා හිටියා මාත් හිටියා. මේ වගේම වැඩසටහනක් අපි එදා කතා කරේ අත්හැරීම ගැන අපි ආඳුරනේ. ඒ ගැන කතා කරනකොට මේ වගේම සිල් සමාදන් වෙච්ච ඒ පින්වත් පින්වතියන් පිරිසකුත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා හිටියා. වැඩසටහන නිම කළ ස්වාමීන් වහන්සේලා දෙනම වැඩම කරාම මම මගේ අසුනෙන් නැගිටලා පහලට යමින් ඉදෙද්දී අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා රත්තරම් මසුරම් බණ ටික මහත්තයෝ ඔබ තුමායි ස්වාමීන් වහන්සේ දෙනමයි අපූර්ව බණ ටිකක් කිව්වේ. මහත්තයාට කියන්න මම නම් සිරම ඇතෑරලා ඉන්නේ. ඇතෑරියා කියන්නේ මහත්තයෝ දරුවොත් ඇතෑරියා. එහෙම කිව්වා. ඉතින් මං ඇහුවා ඉතින් දරුවොත් ඇතෑරියයි. නෑ අපේ මහත්තයා අපේ ලොකු එකා ඉන්නවනේ. ඒකා කීප වචනෙම කියන්න බෑ ස්වාමීන් වහන්සේ දෙනමක් ඉන්න හන්දා. සුදුසු විදිහට කියන්නම්. මේ නෝන කෙනෙක් ගෙනාවා. එහෙම නෙවෙයි කිව්වේ. ගෙනල්ලා ළමයෙකුත් හැදුවා. අපේ සර්ට කියන්නේ සර් මේකි කැමති නෑ මං ගෙදර එනවට. මං පහුගිය දවසක ගියාම පොඩි කෙල්ල ඉස්සරහට ඇවිල්ලා කියනවා ගෙදර කවුරුවත් නැහැ කියලා. මට බොහොම වැහැදිලි අපේ මහත්තයා අර මිනිස්සයා තමයි කියන්නේ නැත්තේ දූට ගිහිල්ලා නැහැ කියන්න කියලා. සර්ට කියන්න සර් මං කොච්චර ඇතරියද කියතොත් එකෙක් මලත් යන්නේ. මට සෑහෙන දේවල් කියන්න හිතුණා. මම මුකුත් නොකිය මෙහෙම කිව්වා. අම්මා මට නම් තේරෙන විදිහට ඔබ කිසිවක් ඇතැරලා නැහැ. ඔක්කොම බදාගෙන තමයි ඉන්නේ කියලා. හරියට. ඊට වඩා මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ අපි හඳුනේ මවට. දැන් මට තේරෙනවා ඒ කොච්චර දැවෙනවද? කොච්චර දැවෙනවද? ඒ අම්මට නිවීම අවශ්‍ය වුණා නම් කොච්චර දේවල් හිතලා හිත සනස ගන්න තිබ්බද? එකක්. මම නැතත් කමන්නේ. එවුන් දෙන්න සතුටින් ඉන්නවනේ. ඔන්න හිටපු දෙය. නිවෙනවා. තව කවුද දන්නේ දෙන්න මොකක් හරි පුංචි වචන මාරුවක ඉන්න වෙලාවේ මම ගෙට ගොඩ වුණහන්වා අපහසු නිසා එහෙම කිව්වද? ඒත් නිවෙන්න පුළුවන්නේ. එහෙමනම් හිතන්න පුළුවන්. නැත්තම් පුළුවන් මේක මේ දරුවා නිකන් හිතලා කිව්ව වෙන්න පුළුවන්. ඒ කට්ටිය නොකිව්ව වෙන්න පුළුවන්. එහෙම හිතලා නිවෙන්නත් පුළුවන්නේ. දැන් මේ අම්මා ලොකුම තැනින් අල්ලගත්තා. අර යෝධි තමයි අපේ එකත් නරක කරේ මහත්තයා. ඒක ඉස්සර එහෙම නෑ. දැවෙනවා. ජීවිතේ දේවල් අපිට ඕන විදිහටම වෙනවා නම් මගේ නම් අදහස ජීවිතයේ ඇති සුන්දරත්වයකුත් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ අපූර්ව දේශනා කරා වගේ ජීවිතය කියන්නේ අපි කැමති අකමැති දේ හරහා ගලා යෑමක්. ඒ විවිධත්වය හා ගතිකත්වයම තමයි සුන්දරත්වය. අපි එහෙම හිතමු එහෙම නොවුනත් වෙන මොනෝ කරන්නේ. එහෙම හිතලා අපිට සමහර අපි අකමැති දේ සිදු වෙද්දී ඒ සිදුවීම් දිහා බලන විදිය වෙනස් කරන්න පුළුවන් නම් අපිට ඇතුළත සාමය ආරක්ෂා කරගන්න පුළුවන්. අපි නොපතන දේ සිදු වෙද්දී ඒ සමහර දේවල් අපිට අත්හැරලා දාලා අමතක කරලා දාන්න පුළුවන් නම් අපිට අභ්‍යන්තර සාමය උදා කරගන්න පුළුවන්. ගන් මහත්මයා යොමු කරපු දෙවෙනි පැනය ජනමාධ්‍ය ගැන. හරි කෙටි පිළිතුරක් දුන්නොත් ජනමාධ්‍ය ගැන මහගන් මහත්මයා මේ මිනිසුන්ගේ සිතිවිලි අවුලනවද නිවනවද කියන එක sannivedanයට කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු සත්තු කරනවද දෙවියෝ කරනවද? ජනමාධ්‍යයට කළ හැකි දෙයක්. ජනමාධ්‍ය කිව්වන් ගුවන් විදුලි රූපන් විතරක් නෙමෙයි. ප්‍රකාශනයට. එහෙම නැතිනම් sannivedanයට කරන්න පුළුවන් දෙයක්. දැන් අපේ සාමින් වහන්සේලා දම් කරුණු දේශනකොට මොකද වෙන්නේ? අපේ සිත් නිවෙනවා. ගින්න නිවෙනවා. නේද? අපේ නිවීම අපේක්ෂාවෙන්
පන්සලට රොක් වෙනවා නිවීම අපේක්ෂාවෙන්. ඒතර අපිට පන්සලේ ඇහෙන්නේ ගාන්ටාවේ නාදය. සදහැවතුන් තාලයට ගායන ගාථාවල නාදය. සිත් net සුවපත් කරන සුදු වතින් සැරසුණු සොඳුරු දසොන් නිවෙනවා. ඒතර අපිට ජනමාධ්‍ය වලින් උදේ ඉඳලා රැ වෙනකන් මැරෙන ඒවා, මරණ ඒවා, කෑ ගහන ඒවා, නැති වෙන ඒවා, වැළපෙන ඒවා, ගහගන්න ඒවා, රණ්ඩු වෙන ඒවා ආදී දේ උදේ ඉඳලා පෙන්නුවොත් සිත් ඇවිලෙනවා. ඒතර සිත් අවුලගත්ත જાතියක් නිවෙන්නේ නැහැ. නිවිත නැති જાතියක් අලුත් දේවල් හිතන්නේ නැහැ. අලුත් දේවල් නොසිතන જાතියක් ලොව නැගින්නේ නැහැ. අපේ ලංකාවේ මොනවා හරි දේවල් නිර්මාණය වෙලා තියෙන අතීතයට ගියොත් ඒ අතීත කියන්නේ නිවිච්ච මිනිසු හිටපු ශාස්ත්‍රීය යුග. ඒ යුගවල තමයි මිනිසු දේවල් බිහි කරේ. නිවුණු මිනිස්සු. කලාවැව, පරාක්‍රම සමුද්‍රය ආදී මහ වැව් පරයන මහ සාගරේ පරණේ වැව් ඒවා ඕවා දැවෙන මිනිසු නිර්මාණය කරා වෙන්න බෑ. එහෙම කරා නම් අඩු ගන්න කොහෙන් හරි ගලක් තියෙනවා මේක කඩාගෙන පළ කියලා. ඒවා නිවිච්ච මිනිසු නිර්මාණය කරපු එකයි වසර ගණන් අදටත් පවතින්නේ. අපි මිනිස්සු අවුස්සල එළියට දැම්මොත් අපි භයානකර සතෙක් රාක්ෂයෙක් නිර්මාණය කරලා එළියට දැම්ම හා සමානයි. අපි ඈත මගේ ළමා වයසට ගියොත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේලාටත් සිහිපත් වෙයි. උදේට ඇහෙන්නෙම නිවිච්ච ගී, නිවිච්ච හඬවල්. හරි ආසයි නැගිටිද්දි උදෑ ගී කියලා කොටසක් කියන ඒ කාලේ ටෙලිවිෂනේ මේ තරම් ජනප්‍රිය නැහැ. මගේ කුඩා කාලේ මා උපන් ගමේ කළු සුදු රූපවාහිනී දෙකයි තිබ්බේ. අපි රූපවාහිනිය ඇහුවේ අපේ හාමුදුරනේ. උදා ගී පටන් ගන්නවා. උදේ පාන්දර නිවෙනවා නේ. පිනිබර යාමේ සැවුලන් කියලා පටන් ගත්තම අවදිවන්න දීප්තිමත් උදයකි නේ. මහන් මහත්මයා අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඔබතුමා මනෝවිද්‍යාව පුළුල්ව හදාරපු කෙනෙක් නිසා දැන් මනස දැවෙන දේ නිතර නරඹන දැන් YouTube, Facebook මේ ආදී සමාජ ජාලාවල නිතර එවැනි දර්ශන තියෙනවා. සමහර දර්ශන වලට යටින් තියෙනවා සංවේදී වඩා සංවේදී අය නරඹන්න එපා කියලා. නමුත් ඒවම හොයලා නරඹන පිරිසක් බිහි වෙලා ඉන්නවා. අපිට මතකයි සියල් කොට්වල සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීම. දියවඩන මහත්මයාට එළවෙලවා පහර දීලා එතුමා ඝාතනය වන ආකාරය නිදැල්ලේ සමාජ ජාලාවල සැරිසරුව. නමුත් ඉන් අනතුරුව ඒවා කිසියම් වාරණයකට යොමු කරන්න පියවර ගත්තත් දැන් මේවම හොය බලන්න පෙළඹෙන පුද්ගලයෙකුට වෙන හානිය මොකක්ද? දැන් පළවෙනි එක තමයි ගෑන් මහත්මයා මිනිස්සු එහෙම ඒවා බලන්නේ හා ඒවා සමාජ මාධ්‍ය වලට නිකුත් කරන්නේයි කියන එක. මේ මිනිසා තුල ඉන්නවා හික්මවපු නැති ගෝත්‍රික මිනිසෙක්, සතෙක්. එයා කැමති ලේ දකින්න. එයා දැක්කේ එයා අඩු ගන්න කැමති කුකුල්ලෝ දෙන්නේ කොටෝලා ඒක දිහා බලාගෙන හරි ඔට්ටුවක් අල්ලන්න. ඒ නොදමපු ඒ කියන්නේ দমনය කරපු නැති සතා. ඒ සතා দমনය කරලා ශික්ෂණය කරන තමයි ලෝකෙට ආගම හා දර්ශන බිහි වුනේ. ඒ සතා මෙල්ල කරන්නේ. ඒතකොට සමහරුන් ගාවට සතා තාම ඉන්නවා. එයාලා තමයි දාන්නේ. එයාලා තමයි ලේ දකින්න ආසත්. එකෙන් වින්දනයක් ලබනවා. ඒතකොට ඒවා පෙන්වන්න මොකද්ද වෙන්නේ? අපි ආගමෙන් යටපත් කරන්න හැදුවේ ක්ලේශ ධර්ම ටික. ඒ සමාජයට අහිත කරවිය හැකි දෙය නැවත අපි සමාජගත කරනවා. හැබැයි සભ્ય දියුණු සමාජයක ඒසේ සිදුවන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ඇමරිකාවේ ඒ ලෝක වෙළඳ මේ මධ්‍යස්ථානයේ සිදු වෙච්ච ප්‍රහාරය ගන්නකො ත්‍රස්තවාදී ප්‍රහාරය. පුළුවන් නම් කවුරු හරි අන්තර්ජාලයෙන් හෝ කොතනකින් හරි එහි එක් අනතුරට ඒ ජීවිතහානියටපත් වෙච්ච එක්කෙනෙක්ගේ ඡායාරූපයක් හොයලා ගන්න. මාධ්‍යවලට නිකුත් කරේ නැහැ. ඒවා මාධ්‍යවලට නිකුත් කරේ නැහැ. ලෝකේ අපි සමහරට සભ્યයි නැහැයි කියලා අපිට හිතෙන දියුණු රටවල් වල අනතුරක් සිදු වුණාම එයාලා අනතුර නෙවෙයි පෙන්වන්නේ ගෑන් මහත්මයා අනතුරු සිදු ස්ථානයේ පමණයි. අනතුරු සිදු ස්ථානයේ පෙන්වන්නේ නැහැ. අපේ වාහනයක මිනිස්සෙක් වැදලා විශ්වෙලා බෝක්කුවට වැටුනම බෝක්කුවස්ෙන් උස්සලා ගන්න තැන ඉඳලා පෙන්නනවා. ඒ අහිංසක මිනිස්සයාගේ හිස පහලට වැටිලා තියෙන තැන ඉඳලා. ඒක දකින්නේ ගෙවල් වල දරුවන්ට
ඥාතීන්ට දෙමව්පියන්ට කොච්චර කම්පනයක් ඇති වෙයිද කියලාවත් හිතන්නේ නැති තරමට අපි මිනිසුන්ව දවනවා. මොහොන් මහත්මයා දැන් ඒ දර්ශනය මට නම් ওই දර්ශනය බලන්න බෑ. බලන්න අවශ්‍යත් නැහැ. පෙන්වන්න එපා කියන කෙනා දුර්වලෙක් විදියට හිනා. අයියෝ මෙහෙම දෙයක් ඔයාට බලන්න මේ බැරි තරම් ඔයා දුර්වලද කියලා. ඇත්තට මේ ස්වයං වාරණයක් ඇති කරගන්න පුද්ගලයා දුර්වලෙක්ද? එහෙම නැත්නම් ඔහු සැබෑ මනුෂ්‍ය ධර්ම තියෙන කෙනෙක්ද? කෙනෙකුට ඒ වගේ දේවල් දැකීම, ඒ කියන්නේ සමහරවිට ලේ දකින්න බැරි එක මානසික කලම්බීමක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඒවා දකින්නට ප්‍රතික්ෂේප කිරීම දුර්වලතාවයක් නෙවෙයි, තමුන්ගේ මනස දල්වා ගන්න, ගිනි තියා ගන්න ඕන නැති නිසා ඒවෙන් ඉවත් වීමක්. නේද? අපි දැන් බුදුදහමේ අපි හඳුනන අවසර භික්ෂුන් වහන්සේකට දේශනා කරනවනේ මේ කලල්කාරී මේ කලහකාරී සමාජයෙන් ඈත් වී වෘක්ෂ මූලික වෙන්න කියලා බවුන් වඩන භික්ෂුවකට. ඒ කියන්නේ දුර්වල නිසා නෙවෙයිනේ, වඩා ශක්තිමත් වෙන්න. ඒ නිසා අපි පුළුවන් තරම් කරන්න ඕන කවුරු හරි මේ නොබල යුතු දර්ශනික කියලා දාලා තියෙනවා නම් කොහොම හරි ඔබලා බලන එක නෙවෙයි, නොබලින් එක. අර කට්ටිය අරක දාන්නෙම පොළඹවන. දෙවෙන ලෝකයේ ගින්දර වලින් අපි මොකටද අපිවම දවාගන්නේ? ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. අපි නැවතත් කෙටි විරාමයකට සම්බන්ධ වෙනවා. ඒ විරාමයෙන් අනතුරුව දෙවෙන ලෝකයේ තුල නොදැවී සිටීම පිළිබඳව සාකච්ඡා කරමු. සභා මණ්ඩපය දැවෙන ලොව තුල නොදැවී සිටීම මාතෘකාව ඔස්සේ ධර්මානුකූල විවරණයන් අපේ අවබෝධය උදෙසා ශ්‍රවණය කරමින් සිටින අවස්ථාව. දෙමටගොඩ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති, කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති, රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක හාමුදුරනේ, ලොකුතර බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීත් මේ දැවෙන ලෝකයෙන් දැවී යාමට ආසන්න වූ චරිත ගණනාවක් නොදැවී බේරා ගැනීමට තථාගතයන් වහන්සේ කටයුතු කළා. ප්‍රකට කතා පුවත් අපට සිහිපත් වෙනවා. කිසා ගෝතමිය, සෝපාක මේ ආදී ප්‍රකට කතා පුවත් අපට සිහිපත් වෙනවා. තථාගතයන් වහන්සේ දැවෙන ලෝකයේ නොදැවී සිටීම සඳහා අපට යෝජනා කළ ක්‍රමවේදය මොකක්ද? තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සිදුවීම් කිහිපයක් අපට ඔබ අප දන්න කරුණු, කුඩා කාල සිටම දන්න කතා, ප්‍රසිද්ධ කතා කිහිපයක් අපි ඔබතුමා සිහිපත් කළේ. පටාචාර කතාව, කිසා ගෞතමී කතාව, ඒ වගේම සුනීත, සෝපාක වැනි චරිත. ඇත්තටම ඒ අපි සිදුවීම් කිහිපයක් පමණ ඔය සිහිපත් කළේ. ඒ හැමදෙනාටම ඇති වී තිබෙන දුක්ඛිත తত্ত্বය, විරාගී සිත, ඒ කියන්නේ තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමියා, තමන්ගේ මව්පියන් පටාචාර චරිතය දැස් බැලුවන් පස්සේ අහිමි වෙලා තමන් මොකද්ද කරන්නේ, මොනවද කියලා හිතා ගන්න බැරිව බොහෝම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා උම්මත්තක තත්ත්වයට පිස්සියක් වගේ තමයි හැසිරුණේ කියන කාරණේ දන්නවා. අන්තිමේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුහාඳුරෝ ඒ සිත් නිවෙන ආකාරයෙන් කරුණ හේතු ගන්නවන්ට දුනේ. මේ ලෝක යථා තත්ත්වය පෙන්වා දෙමින්. ඒ වගේම බලන්ට කිසා ගෞතමී චරිත ගත්තන් පස්සේ පුතු මල දුකින් සොවින් නැතුණු පුතාගේ පණ ගන්න කටයුතු කරපු මේ අම්මට බුදුහාන දුන් උපදේශය මොකද්ද? නොමල ගෙදරකින් අබෑටයක් සොයාගෙන එන්න.
අන්න ඔහුටම දුන්නා ඒ ගැන ගවේෂණය කරන සොයන්න. ඇය ගියක් ගානේ ඇවිත්තා බලනකොට හැම ගෙදරකම කවුරු හරි මැරිලා තියෙනවා. අන්න සොයන් අවබෝධය තමන්ටම අවබෝධ කරගන්නට මඟ සැලසුවා. හොඳ ආචාර්යවරයෙකු ගුරුවරයෙකුගේ ස්වභාවය තමයි ඒක. ශිෂ්‍යයාට අවබෝධ කරගන්න ඒ ක්‍රියාමාර්ගය පෙන්වා දෙනවා. එතකොට කිසා ගෞතමිය අවබෝධ කරගත්තා මරණය කියන එක තම පුතුට පමණක් නෙවෙයි ලෝක හැමතෙම සාධාරණ එකක් කියන කාරණේ. ඒ වගේම සුනීත සෝපාග වගේ අය එදා සමාජයේ පහත්යයි සම්මත කුලවාදී දා තිබුණා අදත් නැත්තේ නෙවෙයි. ඉතින් පහත්යයි සම්මත ගෙදර අම්මා තාත්තගෙන් පවා පීඩාවටපත් තුල ඒ කුඩා දරුවා ඒ හැමදෙනාටම බුදුහාඳුරු මහා කරුණාවෙන් අන්තිමේ ශාසනයට ඇතුළත් කරගෙන ඔය ජාත කුලකොත් කියන தত্ত্বය බුදුහාඳුරු පිටුපාපු උතුමන් වහන්සේ නම. ඒ නිසා සියල්ලට ප්‍රධාන වන්නේ උපත නෙවෙයි කුලය මලය නෙවෙයි. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කෙනෙක් බමුණෙක් හෝ වසලෙක් බවට පත්වන්නේ ක්‍රියාව අනුවයි කියලා පෙන්වා දෙමින් උන්වහන්සේ එදා තත්කාලීන සමාජ තුළ බින්න බැස තිබුණ යම් යම් ඍණාත්මක හැඟීම් විවිධ දෘෂ්ටි සමනය කරමින් චින්තන විප්ලවයක් කරපු උතුමන් වහන්සේ නමක් හැටියටයි මා බුදුහාඳුරු දකින්නේ. චින්තන විප්ලවයක් කළා. මිනිසුන්ගේ සිත් හැදුවා. ඒ නිසා මිනිසාගේ තියෙන වටිනාකම එක අතකින් පෙන්වා දුන්නා. මිනිසා කියන්නේ යමක් අවබෝධ කරගන්නට හැකියාව තිබෙන විමර්ශන ශක්තියක් තිබෙන කියන සෙවීමේ හැකියාව තිබෙන අවබෝධ කරගන්න හැකියාවක් තිබෙන බුද්ධිමත් සත්වෙක්. එතකොට ඒ මනුස්ස සත්‍යයට දුන් උපදේශය තමයි තමන් අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට පිළිසරණ තමාමයි. තමන් උත්සාහයෙන් නැගී සිටින්න. උත්ථාන සම්පදා උත්සාහය ඇති කරගන්න. සති සම්පජාන්න යෝ සිහි නුවණින් වැඩ කරන්න. සතිපට්ඨාන සිහිය එක අරමුණක තබාගෙන කරන අරමුණට සිත තබාගෙන කටයුතු කරන්න. නිසම්ම කාරණෝ විමසා බලා වැඩ කරන්න. ඔබ කාටවත් ගැත්තෙක් වෙන්න එපා. ඔබේ ශක්තිය ඔබමයි. ඔබේ දෙයියෝ ඔබමයි, ගැලවුම් කරු ඔබමයි, මැවුම් කරු ඔබමයි. මම නුඹලාට යා යුතු මග නොමග පෙන්වා දෙන කෙනෙක් පමණයි. අක්ඛාතාරෝ තථාගතා බුදු උතුමෝ නම් මග නොමග පෙන්වා දෙන උපදේශකයන් වහන්සේ නම. අන්න ඒ නිසා ස්වතන්ත්‍රව ස්වාධීන ස්වෛරීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග බුදුහාරු පෙන්වා දීලා තිබෙනවා. මග මේකයි, අනිසි මග මේකයි. කළ යුතු දේ මේකයි, නොකළ යුතු දේ මේකයි. ඉතින් බුද්ධිමත් මිනිසාට බුද්ධිය තිබෙන හැබැයි ඒ බුද්ධිමත් බව යටපත් කරගෙන යම් යම් බලවේගයන් ඔස්සේ ගමන් කිරීම හේතු කොටගෙන මිනිසා නොමිනිසා බවට පත් වූ අවස්ථා අපිට දකින්න ලැබෙනවා. මිනිස්සු සිටියත් මිනිස්සුયો නැත කියලා මම අහලා තියෙනවා. දැන් අඩුයි මිනිස්සුયો. මිනිස්සු ඉන්නවා මිනිස්සුયો නැත. ඒ කියන්නේ ඒ අය කියන ඇත්තේ මේ අදහසෙන් මනුස්ස ගුණධර්ම තිබෙන අය අඩුය. පංචස්කන්ධ තිබුණට විඥානස්කන්ධ නැති එකට සමහර අය කියනවා. මෙයාට මේ පංචස්කන්ධෙන් එක ස්කන්ධයක් නැති විඥානස්කන්ධ නැති. ඒ කියන්නේ යමක් අවබෝධ කරගැනීම අවබෝධ හැකියාව නැති නිසා සාමාන්‍ය සරල වචනයක් තමයි විඥානයක් නැති ළමයි. විඥානයක් නැති මිනිස්සෙ. දැන් මම මෙහිලා සාකච්ඡාට යොමු කරන්න කැමති. ඇත්තටම ජීවිතය පිළිබඳ සරලව නෙවෙයි ගැඹුරින් දකින්න
කවුරුත් යොමුවන්න ඕන. දැන් වර්තමානයේ අපිට තියෙන ලොකු නොයෙක් බලවේග අභියෝග තියෙනවා. විශේෂයෙන්ම ලෝකෙටම තිබෙන අභියෝග තමයි මේ රෝගී තත්ත්වය, කොරෝනා ඌදුරු තත්ත්වය. ඉතින් ඒවා ලෝකේ යම් යම් කලට ඇති වෙනවා නැති වෙනවා. ඒ ලෝකේ ස්වභාවය. අපි මහාමැතිතුමාත් සඳහන් කළ මුලදීම බුදුහාමුදුරුවෝ වදාළ දේශනය අනිත්‍යතා සංකල්පය. අනිත්‍ය කියන්නේ නිත්‍ය සදාකාලික පැවැත්මක් ස්වභාවයක් හැමදා දැකිය නොහැකි. නිබඳ නිරන්තරයෙන් වෙනස් වීමට විකාරත්වයට චංචල බවට සසල බවට පත් වෙමින් තමයි පැවැත්ම සිදුවන්නේ. නිශ්චල පැවැත්මක් කිසිවකවත් නැහැ. ඒ අනිත්‍ය සහ ස්වභාවය ලෝට හෙළිපෙහෙළි කරේ අපේ බුදුහාමුදුරුවෝ. ඒ පටිච්ච සමුප්පාද දර්ශනය තුලින් ගලා බස්නා ගඟකට උනා දෙවරක් කෙනෙකුට බැසිය නොහැකි කියලා කියමන හැදුනේ නිසා. ඉතින් මේ අනිත්‍යතා සංකල්පය නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ දේශනාව අපේ බුදුහාමුදුරුවෝ වදාළ කෙනෙකුට ශ්‍රීනාත්මක හැඟීම් ඇති කර ගන්නට නෙවෙයි. අනේ අනිච්චං බොහෝ කෙනෙක් ඉතින් මා කර විපතක් වුණා අනේ අනිච්චං කියලා ඉතින් අත තියාගෙන ඉනට කම්මුලට වැළපෙනවා. අනේ අනිච්චං කියා ඉන්න නෙවෙයි බුදුහාරු අපිට මේ දේශනය කළේ. ආපදාස භික්ඛවේ ධාමෝ වේදිතබ්බෝ. කෙනෙකුගේ තිබෙන වීර්ය උත්සාහය ආත්ම ශක්තිය චිත්ත ශක්තිය හැකියාව දරාගත ගැනීමේ තිබෙන හැකියාව අවබෝධ කරගත හැක්කේ විපත්තියක් පැමිණිච්ච මොහොතේ හැසිරෙන ස්වභාවය අනුවයි. ආපදාස භික්ඛවේ ධාමෝ වේදිතබ්බෝ. අන්න ඒ නිසා විපත්ති කියන්නේ ඒවා දුක්ඛ දෝමනස්යන් කියන්නේ ඒක ස්වභාවය. අර කියමනක් තිබෙනවා මොකද්ද ජීවිතේට ගැටලු ප්‍රශ්න කියලා ඒවා නැතිනම් ලුණු නැති හොද්ද වගේ කියලා. ජීවිතෙත් හරියට ලුණු නැති හොද්දක් වගේ. මොකද හැන්ද ගන්න තමයි හොද්ද රසවත් වෙනවා. ජීවිතේට ප්‍රශ්න එළබෙන්න ජීවිතේ පන්නලේ ලබන්න ඕන. ජීවත් වීම කිව්වේ ප්‍රශ්න වලට මුහුණ දීමයි. ඉතින් ඒ වාට අපි නිබඳව සැදී පැහැදී සිටින්න ඕන. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට අනේ තව ප්‍රශ්නයක් හොඳයි සාදු. ඒකටත් මම මුහුණ දෙනවා. ඔබ ගැරන්ඩියෙක් වන්න එපා නාගයෙක් වන්න. මේ මොකද උපමා? ගැරන්ඩියාට පහරක් ගැසුවාම බ්‍රාම්තට බියටපත් වී පලා යනවා. සුළු දෙයකින් සැලෙනවා. නමුත් නාගයාට පහරක් ගැසුවොත් ගැරන්ඩියාසේ පලා යයිද නැත. පෙනී පුප්පා උඩට නැගී කොයි පැත්තෙන්ද මට ප්‍රහාරය උතුරින්ද දකුණින්ද කින්ද මන්ද වටපිට බලලා ප්‍රහාරය එල්ල වූ දිශාවටම අභීතව හැඟීමෙන් ඉදිරියෙන් ඉදිරියටම ගමන් කරන නාගයාගේ ස්වභාවය ඒකයි. මේන් අත්ගත යුතු හරිය කුමක්ද? නාගයෙක් වගේ එකිනෙකාට දෂ්ට කරන්න කියන එක නෙවෙයි. තමන්ට විපතක් ඇති වෙච්ච මොහොතේ තමන් ආත්මාභිමාණයෙන් නැගී සිටින්න මා නිවත්ත අභික්කම නොනවතුව ඉදිරියට යව. ආපදා විපත්ති සම්බාධ ගැටලු ප්‍රශ්න සියල්ලට සිනහමස මුහුණින් පිළිතුරු දෙමින් ඉදිරියෙන් ඉදිරියට ගමන් කරව. මේ තමයි බුදුහාරු අපට දුන්න උපදේශය. ඉතින් මේ තුලින් අපේ ජීවිතයේ පන්නලේ ලබා අපේ මුතුන් මිත්තන් ධර්මයේ තුලින් ජීවිතේ ආලෝකවත් කරගෙන එතුමන්ලාගේ ජීවිතේ අත්හිතාය පරහිතාය තමාටත් අනුන්ටත් යහපත වෙනුවෙන් කැප කරමින් මේ රට දැය සමය යහපත වෙනුවෙන් මහා වැව් ඉදි කරමින් මහා සෑරදුන් ඉදි කරමින් මහා අත්උදාර සේවාවක් සිදු කළා. අන්තිමට වශයෙන් මම කියන්න කැමති කුඩා දිය කඩਿੱති තියෙනවා. කවුරුත් දැකලා ඇති දිය කඩਿੱති කියන්නේ? දැන් වෙල්යායක නම් දිය කඩਿੱති තියෙන වක්කඩවල් තියෙනවා. ගොඩ ගගා වතුර ගලනවා, ශබ්දය ඇහෙනවා ඈතට. ඒ වගේම අපි දන්න දිය ඇලි තියෙන පුංචි දිය කඩਿੱති දිය ඇලි
සමහරට කිලෝමීටරයක් පමණ ඈතට ශබ්ද ඇහෙනවා වතුර ගලා බහිනවා. ශබ්දේ අනුව නම් මහ වතුරක් තිබෙන්න ඕන. නමුත් ලංවත් බලනකොට පේන්නේ ලොකු වතුරක් නැහැ. ශබ්ද විශාලයි. හඬ මිස වැඩ නැත. බුදුහාමුදුරුවෝගේ දේශනාවක් මේක. අඩ කුම්භූපමම බාලෝ යදුනකං තං සනති යම් පුරා නාති මේවත යදුනකං තං සනති බලන්න මොහොන් මහත්තු කොච්චර ලස්සන බුදුහාම දේශනා. යදුනකං කියන්නේ යමක් අඩුද යමක් අඩුද තං සනති ඒ හඬ නගයි. අඩු තැන තමයි හඬ නගන්නේ. දිය පිරුණු කාලේ දිය නොසලී කියන්නේ ඒක අනිත් පැත්තේ. එතකොට දිය පිරිලා නැතනම් හඬ නගනවා කලගිදී. ඒ වගේ තමයි බුදුහාඳුරු බලන මේ සමාජ කොයිතරම් ඇතබුලක් අවබෝධ කරගන්න මේ දේශනේ කොයිතරම් හරවත්ද මේ දෙසුම. අඩුවක් ඇති තැන හඬ වැඩි. වතුරු ටිකයි. නමුත් ගෝසාව විශාලයි. යම් පුරා නාති මේවච යෝධ ගංගාව මහවැලි කැලණි කළු වලවේ ගංගාව නිහඬව නිසලව එහෙත් අපරිමිත සේවයක් සිදු කරමින් නිහඬව ගලා බහිනවා. වැඩ මිස හඬ නැත. වැඩ මිස හඬ නැත. අන්න උතුම් පෞරුෂයක් ගොඩනගාගත් එක්කෙනාගේ ස්වභාවය සහ පෞරුෂයක් ගොඩ නොගත් එක්කෙනාගේ ස්වභාවය. තව විදිහට කියනවා නම් තමන්ගේ සිත දියුණු කරගත් එක්කෙනාගේ සහ දියුණු නොකරගත් එක්ක භාවිත සිතක ස්වභාවය සහ අභාවිත සිතක ස්වභාවය. තව විදිහට ධර්මීය ජීවිතයට සම්බන්ධ කරගත් එක්කෙනාගේ ස්වභාවය සහ ධර්මීය ජීවිතයට සම්බන්ධ නොකරගත් ඔහි අහන්නම් වාලේ අහලා අනිත් පැත්තෙන් පිට කරමු. ජීවිතේ ධර්මයේ තුලින් පන්නනේ නොලැබූ අයගේ ස්වභාවය නිකන් දිය කඩිති හා සමානයි. නොපිරුණු ජලයේ තිබෙන කලගිඩියක් හා සමානයි. සුළු දෙයකින් සැලෙනවා. සුළු දෙයකින් තමන්ගේ ජීවිතේට මොකද ගිනි ඇති කර ගන්න. ගින්දර ඇති කර ගන්නවා. ගිනි තවත් දවා ඇති කර ගන්නවා. පිච්චෙන දේවල් ගොඩ ගහ ගන්නවා. එහෙනම් බුදුහාර පෙන්වා දෙන්නේ ධර්මයේ තුලින් ලබාපු ශික්ෂණය, ඒ පෞරුෂය දියුණුව, පර්සනැලිටි කියන ඒ පෞරුෂය, ආධ්‍යාත්මික පෞරුෂය මේ කියන්නේ. ආධ්‍යාත්මික පෞරුෂය වැදගත්. ඒ ආධ්‍යාත්මික පෞරුෂය ගොඩනගා ගත්ත කෙනා නාග රාජෙක් වගේ කිසිවකින් සැලෙන්නේ නැහැ. අභීතව එදිනදා කටයුතු අර්ථවත් අන්දමින් නිසි පරිදි ඒ වගේම ප්‍රයෝජනවත් අන්දමින් තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතින ආකාරයෙන් තම ජීවිකාව කරගෙන යන ආදර්ශවත් ජීවිතයක්. එවන් ජීවිතයේ තමයි සදා නිවීම වූ නිවන කරා ක්‍රමක්‍රමයෙන් ගමන් කරන ජීවිතය. තව පසුව කතා කරන එහෙමයි නායක හමුදුරනේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනාංශයේ අංශාධිපතින් වහන්සේ අපි මුලින් සඳහන් කළා වගේ මිතා වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථ 10කට වැඩි සංඛ්‍යාවක් රචනා කළ පරිශන ගණනාවක් සිදු කරන වියත් මහයතිවරයන් වහන්සේ නමක් මේ ධම්සභා මණ්ඩපේ වැඩ සිටීමත් අපට ගෞරවයක්. අපි නැවතත් කෙටි විරාමයක් ලබාගෙන ධම්සභා මණ්ඩපේ ඉතිරි විනාඩි කිහිපයට ඔබ කුප්පියාවත්ත ජයශේකරාරාමේදී සම්බන්ධ කරගන්නවා. ආටෝප සහිත ලෝකයක දැවෙන ලෝකයක නොදැවී සිටින්නට දරුවන් හුරු කළ යුත්තේ කොහොමද? අපේ අම්මලා
කතාවට කියනවා මල් වගේ දරුවෝ හදන්න එපා. ලෝකේ ප්‍රශ්න ආපු වෙලාවක මූණ දී ගන්න බැරුව දරුවෝ අමාරු වෙටේ කියලා. එහි ගැඹුරු අර්ථයක් තියෙනවා. ගෞරවනීය මැදගම පඤ්ඤාරතන හාමුදුරනේ ඔබ වහන්සේ අතුරුගිරි ආර්ය නිකේතනේ මාවරලේ බද්දිය ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙවන ඒ ආයතනයේ සාමණේරයන් වහන්සේලාගෙත් හිත ශක්තිමත් කරන අතිවරයන් වහන්සේ නමක්. ඔබ වහන්සේ දෙන අවවාදය කුමක්ද දෙමාපියන්ට මේ දැවෙන ලෝකයට මූණ දෙන දරුවෙක් හදන්න? එහෙමයි. අපේ ගයන් මහත්තයෝ දැන් අපි අපේ පිරිවෙන පුංචි හාමුදුරුවෝ 80ක් 90ක් විතර අපි හදන දන. ඒ පොඩි හාමුදුරන්ට ඇත්තටම අම්මලා තාත්තලා නැහැනේ. ඒ ඇත්තන්ට ඉන්නේ ගුරුවරු වශයෙන් අපි තමයි අම්මයි තාත්තයි දෙන්නටම. එතකොට දරුවෝ ඉන්න ඔය අම්මලා තාත්තලා දරුවන්ට කොයිතරම් සෙනහසක් දක්වනවද? නමුත් පිරිවෙන තුල ඉන්න පොඩි හාමුදුරුවන්ට අම්මගේ තාත්තගේ සෙනහස අඩු වෙන්නේ ලැබෙන්නේ. ඒ ඇත්තන්ගෙන් ඈත් වෙලා මහානදම් පුරන පුංචි හාමුදුරුවෝ. පුංචි මෙක්කනාගේ වයස අවුරුදු 7ක් විතර ඇති අලුතෙන් බාර දුන්නේ. ඒ වගේ පුංචිම හාමුදුරුවෝ හදනවා මේ රටේ අනාගතය වෙනුවෙන්. හැබැයි ඔය ඇත්තන්ගේ දරුවෝ දිහා බලන්නකෝ. මොනවද ඒ දරුවන්ට නැත්තේ කියලා බලන්නකෝ. කොච්චර දේවල් තියෙනවද? දෙමව්පියෝ බලන දේ තමයි අපේ ගයන් මහත්තයෝ දරුවෝ අම්මලා තාත්තලා ඔබතුමා කිව්ව දේ හරි මල් වගේ හදන්නේ. ඒ මල් වගේ හදපු ළමයින්ට සමාජයත් එක්ක ගැටෙන්න දන්නේ නැහැ. වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැති. වැඩිහිටියන්ට ආචාර සමාචාර දේවල් නැති දරුවෝ තමයි ඔයත් හදලා තියෙන්නේ. හැබැයි පුංචි හාමුදුරු කෙනෙක් පන්සලකට ගියාට පස්සේ උදේ පාන්දර බුදුන් වදින එතන වැඩිහිටියන් ගුරු හාමුදුරන්ට වන්දනාමාන කරන හැටි ඒ වගේම වත්පිළිවෙත් කරන හැටි බලන්නකෝ. දැන් ඔය අත්තන්ගේ ගෙදර ඉන්න අවුරුදු 7ක දරුවෙකුට කිව්වොත් මිදුලක් අමදින්න කියලා කිසිදු පිළිවෙලක් නැතුව හැඩයක් නැතුව අතුගායි කිව්ව විදිහට අතුගායි. හැබැයි ලස්සනක් නැහැ. පොඩි හාමුදුරු කෙනෙක් මිදුල අතුගෑවොත් පුදුම ලස්සනක්. රාහුල හාමුදුරු හිතලා බලන්නකෝ පුංචි හාමුදුරු. ඉතින් ඒ වගේ අම්මලා තාත්තලා විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් අනාගතේ දකින්නට ඉඩ සලසලා දෙන්නට ඕන. අද නෙවෙයි අර දීඝායු කුමාරයාට පුත දීඝායු ළඟ නොමලනු දුර බලනු අනාගතේ දකින්නට ඉඩ සලසලා දෙන්නට ඕන. ඒ අනාගතය අපිට සමහරක් වෙලට ඔයත් හිතන්න පුළුවන් අපේ දරුවන්ට අපි දුක දීලා බෑ කියලා. අපි විඳපු දුක අපේ දරුවන්ට දෙන්න බෑ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ දරුවන්ට අනාගතේ වෙනුවෙන් අනාගතේ සාර්ථක කරලා දෙන්නට ඔයත් අංගේ වගකීමක්. එහෙමයි අපේ හැමදෙරෝනේ අපේ කාල වේලාව ඊටම සීමා සහිතයි. සාකච්ඡා මණ්ඩපේ කටයුතු අවසන් කරන්නට මත්තෙන් මොහාන් පල්ලිගුරු මහතාණෙනි බුදුරජාණන් වහන්සේ සියදිවි නසා ගන්න ගියපු රජ්ජුමාලාව ළඟ ඉඳලා රජ්ජුමාලාවගේ ජීවිතය ආරක්ෂා කරලා යහමගටත් සැනසෙල්ලකටත් හරවලා දුන්නා. නමුත් ඇතැම් විට අපි අතින් දැවෙන ලෝකයෙන් දැවියන් ආසන්න වෙලා ඉන්න කෙනෙක්ව දවලම දාන දෙයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්න පුළුවන්. හරියට පිටිකරුවාට නරඹන්න අතර ඉඳලා කණ්ණාඩියක් ඇහැට අල්ලනවා වගේ දේවල් අපි අතින් වෙන්න පුළුවන්. කුමක්ද දෙන්න තියෙන උපදේශ එවැනි අපරාධයක් අපි අතින් නොවෙන්න? හොඳයි. ගෑන් මහත්මයා ඉතා කෙටියෙන් අදහසක් ප්‍රකාශ කරනවා නම් වලකින්දලා යාන්තම් මහන්සියෙන් ගොඩට එන්න හදන මිනිස්සෙක් යාන්තම් වලගැට්ටට ආවට පස්සේදී එහාටයි මෙහාටයි තාම ශාරීරිය සමබර කරගන්න බැරුව ඉන්න මොහොතක තල්ලු කළා ආපහු වලකට දැම්මොත් ඒ මිනිස්සයා මුළු ජීවිතේ මෙතනින් එහාට අතාරින්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේදී අපිට හමු වෙන හැම මිනිස්සෙක්ම සමහරට hina වෙලා හිටියට ඒ හැම මිනිසයටම ප්‍රශ්න තියෙනවා. ලස්සන වාක්‍යයක් මම අහලා තියෙනවා. ඒකෙන් අවසන් කරන්න කැමතියි. අතරමඟ ඔබට හමු වෙන සෑම මිනිසෙක්ම සෑම ගැහණියෙක්ම ඔබ වගේම ජීවන අරගලේ නිරතවන්නකි. අඩුම තරමේ වුන්ට සිනහවකින් සංග්‍රහ කොට ජීවත් වීමේ ආශාව වර්ධනය කරගන්නට ඔවුන්ට උපකාර වන්න. අපිට අනුන්ගේ ගිනි නිවන්න බැරි නම් අඩුම ගානේ ඔවුන්ට ගිනි දෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. සාකච්ඡාව අවසන් කරමු. ඔබතුමා මුලින්ම සඳහන් කළ
රජතුමා මට දැකලා සැනසෙල්ලක් ඇති කරගන්න හැකි වැකියක් මේ කඩුවේ කොටන්න කියලා ඒ කඩු ශිල්පියා කොටපු වැකියෙන් අපේ සභාව අවසන් කරමු. මොකද පෞද්ගලිකව මටත් සැනසෙල්ලක් දැනුනේ ඇහුණු ගමන් ඇතැම් විට දිවි නසා ගන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙකුට ඒ වැකිය ඇසුනොත් දැක්කොත් ඒ අවාසනාවන්ත තීරණය වෙනස් වෙන්න පුළුවන්. නැවතත් කඩුවේ කොටපු වැකිය මෙය ඊතා ඉක්මනින් වෙනස් වී යනු ඇත. මෙය ඊතා ඉක්මනින් වෙනස් වී යනු ඇත. දැවෙන ලෝකයෙන් දැවෙන තත්වයක් ඇති වුණොතින් එලෙස සිතන්න. මෙය ඊතා ඉක්මනින් වෙනස් වී යනු ඇත. নমස්කාර පූර්වක ස්තුතිය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අධ්‍යයනාංශයේ අංශාධිපති රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද පිටිගල විජිත නායක මාහිමියන් වහන්සේට අතුරුගිරි ආර්ය නිකේතන ද්විභාෂා මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද මැදගම පඤ්ඤාරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට මනෝවිද්‍යා උපදේශක හා මානව හැකියා සංවර්ධන පුහුණුකරු මොහාන් පල්ලේගුරු මහතාට අපි සවස් 4:30ට ආශිර්වාද බුද්ධ වන්දනාවෙන් නැවත හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.